අයිබෝන් වාද දුර්ගතේ අද දවසේ අපි ආරම්භ කරන්න යන්නේ ඉතාමත් අත්‍යවශ්‍ය පාඩමක් 10 පන්තියේ අවසාන පාඩම 32 වෙනි පාඩම පරිභාව රූප ස්කේල් ඩයග්‍රෑම්. හොඳයි. මේ පාඩමදී අත්‍යවශ්‍ය කියන්නේ ඒක අතේ පන්තියේ ඉඳලා 9 10 11 ඒ හැම පොතේම තියෙනවා මේ පාඩම. ඒක අනිවාර්යයෙන්ම වරද ප්‍රශ්නයක් ලැබෙනවා. ඒ ප්‍රශ්නෙට ලකුණු ගන්න පහසු ගානක්. ප්‍රශ්නවලයි තියෙනවා ලකුණු ගන්න පහසුව තියෙනවා අපහසුව තියෙනවා. මේ ගාන අපි සැලකෙන්නේ ලකුණු ගන්න පහසු එකක්. සාමාන්‍ය දුර්වල ළමයින්ට උනත් කැපිටල එහෙම දුර්වල කියන්නේ උලන්දු නැති අයට උනත් ඒ ගාන පොඩ්ඩක් බලුවොත් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි එනම් මේ සියලු දේ සාර්ථක වෙන්න අපි ප්‍රාර්ථනා කරනවා. අපි හැමෝම ආගමසී කරමු. 10 පන්තියේ අවසානයේ ඉඳලා දුර පුදා හැටියට ඒකලා පන්තියේ ගිහිල්ලා මේක දෙයක් කරන්න ඕන. උලන්දුවෙන් කැපවීමෙන් අමුගේ අධ්‍යාපන කටයුතු කරන්න හැමෝම මහන්සි ගන්න. ඒක අර දෙක හැකින් වෙනවා යම්නම් අරත සිතුවේ එනවා සිතුවිලි පාලනය කරගෙන තමුගේ ඉලක්කය ජය ගන්න විතරක් වර අධ්‍යාපනයේ පාවිච්චි කරන්න. සමහර අධ්‍යාපන පාවිච්චි කරනවා යම්නම් වැරදි දේවල් වලට. උදාහරණ ගත්තොත් තමුගේ හැකියාව පාවිච්චි කරනවා එකේ ගේම් ගහන්න. නේද? නැත්නම් ඒක නමයි SMS ගහන්න. මැසේජ් යවන්න. ඒකදී හොඳයි ඒ හැකියාව අධ්‍යාපනයේ පාවිච්චි කරලා හොඳින් පාලනය කරලා ඉවහා ජයගත්තොත් උදාහරණ අවුරුදු 50 60ම තාම හොඳින් ඉන්න පුළුවන්. අපි කියන්නේ සැප දුක නෙවෙයි දුක සැප. දුක සැප ගන්න නම් නම් පොඩ දුක් විඳින්න අවුරුදු 5 විතර සැපහත් මේ ජීවිත කාලය පුරාම. ඒ හින්දාම වරද අමෘතාතරත සලහන්න පුළුවන් පොඩ හැකියාව අවස්ථාවක් ලැබෙනවා. ඒ අපි එනම් පාඩම පටන් ගමු. අපිට විශේෂ කරුණු බලලා අපි එක එක නමයි මේ දේ කරමු. විශේෂ දුරපතේ මම හිතුවා මේක 10 පන්ති පාඩම කරාට අතේ පන්ති දරුව නැත්තම් 9 පන්ති දරුව නැත්තම් වර තමාවි 10 පන්ති කියන්නේ. විශේෂ 11 පන්ති පුතේ දිගල්සේ කියන පාඩම 11 පන්ති හම්බෙන්නේ මේ අවසාන මොහොතේ හම්බෙන්නේ ඒක පොඩි දෙයක් තමයි වර තියෙන්නේ. මූලික දැරීම අනිවාර්ය දැන ගන්න ඕන. මූලික දැරීම දැනගත්තොත් තමයි වර හැමෝම මේ පාඩම 11 පන්ති දෙන ප්‍රශ්නෙට පහසුවෙන් නේද පුළුවන් වෙන්නේ. ඔය 8 පන්තියේ 9 පන්ති සහ 10 පන්තියේ අද මේ කරන දේවල් දැනගත්තොත් තමයි 11 පන්තියේ පහසු වෙන්නේ. ඒ අපි පහසු කරගන්න නම් අපි දැන් විශේෂ කරුණු බලලා අපි එක එක සාකච්ඡා කරමු. සිලබස් එක. පරිභාව රූප හැදින්වීම. Introduction of scale diagrams. පරිභාව රූපයක පරිමාණය. The scale of the scale diagram. පරිමාණයේ දී ඇති විට සැබෑ රූපයේ දිගට අනුරූප පරිභාව රූපයේ දැක්වෙන දිග ගණනය කිරීම. Calculating the length corresponding to actual length when the scale of the scale diagram is given. 4. පරිභාව රූප ඇසුරින් සැබෑ බිඳුම් ලබා ගැනීම. Obtaining actual measurements from scale diagrams. පස්වෙනි මාතෘකාව අපේ පරිභාව රූප ඇඳීම. Drawing scale diagram. ඉතින් අද දුර්පතේ පුතාලා මතක කරන් මේ පස්වෙනි මාතෘකාව වෙනකම් අපි ඉන්නේ අතේ පන්ති දරුව. grade 8. දැන් ඒ ටික බලන්න ඒ දරුව වල තේරෙන්නේ නැත්නම් වල පිළිඹාදයි යන්න වීඩියෝ එක නවත්තලා grade 8 පාඩම යන්න. හරි ප්ලේලිස්ට් කියලා බලන්න. ඊට ඒ සම්බන්ධයෙන් හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් හේතුව මේ බහුවර්ණ පේපරය සහ දේරි පේපරය යහන අත්‍යවශ්‍ය මාතෘකාවක් නිසා. 6 වෙනි මාතෘකාව තමයි දිගාංශය. bearing. හරි. ඕක පොතේ ඕක 9 පන්තියේ. 9 පන්තියේ පරිභාව රූප මාතෘකාව ඔය තියෙන්නේ. ඉතින් අපි පුතාලා අමාරුව ඉන්නවා නම් කෙලින්ම යන්න grade 9 playlist ගිහිල්ලා grade 9 ගිහිල්ලා වල වීඩියෝස් ටික බලන්න පුළුවන් දිගාංශය. එකේ වීඩියෝ එකක් තියලා ඒක බලන්න හැමෝම. දැන් තවනවලයි ඉන්නේ 7 පන්තියට. 7 පන්තියට. සිරස් තලයේ පරිමාණ රූප. Scale diagram in the vertical diagram. මෙතන 10 පන්ති. 7 පන්තියේ 7 වෙනි මාතෘකාව අපේ 10 වෙනි පාඩමේ පළවෙනි මාතෘකාව. සිරස් තලයේ පරිමාණ රූප. Scale diagram in the vertical plane. 8 වෙනි තමයි ආනති මානය. කිලෝමීටරය. මේක තමයි සිරස් තලයේ පරිභාව රූපයක් ඒ මේ අදාළ කෝණය වයින උපකරණය. සිරස් තලයේ සම්බන්ධව කියා දෙන්න ඉදිරියේදී දැන් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ආනති භාරය කියන්නේ ඒ සිරස් තලයේ කෝණය වයින උපකරණය කිලෝමීටර. මේ 9 වෙනි මාතෘකාව තමයි මේකේ
ඊටවත් අත්‍යවශ්‍ය මාතෘකාව ආරෝහණ කෝණය. angle of elevation. angle of elevation. ආරෝහණ කෝණය. අන්තිම මාතෘකාව අවරෝහණ කෝණය. ආරෝහණ කියන්නේ කුඩා එකේ ඉඳලා වැඩි වෙනවා නේ. small to large. අවරෝහණ කියන්නේ large to small. විශාල එකේ ඉඳලා කුඩා එකේ වැඩි වෙනවා. ඒ සාමාන්‍ය අපි දැනීම. බලමු එහෙනම් දැන් 10 පන්ති මොකද්ද මේ කියන්නේ කියලා. angle of depression. මේ තමයි ප්‍රධාන අපේ විෂය කරුණු ටික. පැහැදිලිනේ? හොඳයි. මානව දුපතේ මාන පුංචි පොඩි හැදවීමක් දෙන්නම් මේ අතේ පන්තිය සර් කරපු දේ සම්බන්ධයෙන්. කෙටි හැදවීම ඒක අමාරු වයින්දලා කෙලින්ම පැහැදිලිව ගිහිල්ලා අනිවාර්යෙන් බලන්න පරිබාල රූප ඒ අතේ පන්තියේ පාදම. පරිබාල රූප හැදවීම. මෙන්න මේ තමයි පරිබාලනය නේ. මොකක් පරිබාල කියන්නේ? විශාල රූප කුඩා කරන්න පුළුවන්. කුඩා රූප විශාල කරන්න පුළුවන් නේ. මෙච්චර පොඩි මේ වලදී වලයි නේද? ලොකු නිවාසයක් නේ. ඒක වාහන දෙකක් පාක් කරන්න පුළුවන්. මේ තමයි අදාළ පරිබාල රූපය තමයි මේ තමයි ස්කේල් ඩයග්‍රෑම් එක තමයි. මේ අනුව තමයි පුතලා ගෙව නිවස හැදෙන්නේ. මේ ඇහැ තමයි බලන්න පොච්චර පුංචි හැද්දනේ. නමුත් විශාල කරලා තියෙන්නේ නෙමෙයි. කුඩා දේවල් විශාල කරනවා. මේ තව එකක් නම නේ. වර්ල්ඩ් මැප් එක. ලෝක සිතියම. කවදාවත් පුළුවන් දේ පොසිටිව් හැදෙන්න බෑනේ. ඒ බොහෝ නම කරලා තියෙනවා. විශාල ඉහළමයි කිසියානමයි පරිමාණයේ කරුව කුඩා කරලා තියෙනවා. that's a special scale. හරි. දිශාවට බලන්න very simple look බලන්න. පොඩි ළමයි පුංචි අපේ ඇහැට පේන්නේ නැති ළමයි ඔය රතු රොදුරු ආරු නේ. මේ රතු රොදුරු ආරු තියෙනවා මේ රස්සේ වයිට් ඒවා තියෙනවා. ප්ලාස්මාව ප්ලේට්ලස් තමයි ඩෙන්ගු රෝගය හැදුණා ළමයි අඩු වෙන්නේ ප්ලේට්ලස් තමයි ඔය ප්ලේට්ලස් තමයි පත්තිකාරමයි. මේ රුධිර වාහන ළමයි තවත් ඇහැට පේන්නේ නැති ළමයි එක ලොකු කරලා තියෙනවා මේ ස්කේල් ඩයග්‍රෑම් වල දරුව පාවිච්චි කරනවා. හොඳයි. මේ තමයි හැදවීම හොඳයි. පරිමාණ රූපයමයි පැහැදිලිවම මිනුම් ළමයි සැබෑ මිනුම් අදින්නේ අපි අපිට බැරි හින්දා අපි ඒක කරන්නේ පරිමාණයක් ගන්නවා. අනිවාර්ය පරිමාණ රූපය හැදේ සහ ළමයි අපි අදින ඇක්චුවල් ෆිගර් එකේ සයිස් එක ඉක්වල් වෙන්න ඕන. සේම් සයිස්. හැදේ සමාන වෙන්න ඕන ළමයි. හැදේ සමාන වෙන්න. විශාලත්වය ළමයි වෙනස් වෙනවා හේතුව ඒ තමයි පරිමාණ රූපයේ විශේෂ ලක්ෂණය. හරි. ඒක අපිට අනුපාතයක් කිසියම් පරිමාණයක් ගන්න ඕන. පරිමාණ රූපයකින් පරිමාණයක් ගන්න ඕන. ඒක කුඩා කරලා හෝ විශාල කරලා අපිට හදින්න පුළුවන්. this is definition. හරි. okay. දීර්ඝ විස්තර තියෙනවා grade 8 වල. ඊපස් අපි කරලා පරිමාණ රූපේ පරිමාණයද. පරිමාණය කියන්නේ මෙහෙමයි. පරිමාණය කියන්නේ කිසියම් පරිමාණය තමයි අපි අදින්න නම් අපි කිසියම් ළමයි එක යුනිට් එකක් කියන්නේ කොච්චරද? අපි හිතලා බයි මීටර 5 අදින්න බෑනේ. අපි මීටර 5ක් ගන්නවා 1 cm කියලා. 1 cm කියන්නේ බලන්න 1 cm කියන්නේ 5 meters. මීටර සෙන්ටිමීටර 5 සෙන්ටිමීටරකින් අපි මීටර 5 අදිනවා. ඒ කියන්නේ සෙන්ටිමීටරයකින් අපි මීටර 5 අදිනවා. මේ තමයි ස්කේල් ඩයග්‍රෑම් එක. මේ පරිමාණ දිග. මේ තමයි ඇක්චුවල් එක මේ. මේ සැබෑ දිග. මේ පරිමාණ දිග, පරිමාණ රූපයේ දිග, මේ ඇක්චුවල් එක. සැබෑ දිග තමයි. ඔය දිහ අනිවාර්යයෙන්ම පැහැදිලිව අපි දැනගන්න ඕන. ඊපස්සේ මේක අපි පුළුවන් 1 cm කියන එක තමයි 1 cm කියන්නේ 5 m. මීටර 5 දක්වන්නේ සෙන්ටිමීටර 1කින්. අපිට මේක මෙහෙම දක්වන්න පුළුවන් මේ වගේ අනුපාතයක් දක්වන්න පුළුවන්. as a ratio තමයි. 1 cm නේ. 1 cm කියන්නේ 5 m කියන ඒක සමාන නැහැ නේද? නේද? අනුපාතය ඒක සමාන වෙන්න ඕනේ. 5 m කියන්නේ 500යි නේ. 500යි cm. එහෙනම් 1 cm කියන්නේ 500 cm. ඒක තමයි අනුපාතය 1 500යි. 1 is 500 තමයි. මේ අනුපාතය තමයි පුළුවන්. ඒකම මෙහෙම ලියන්න පුළුවන්. මෙහෙම ලියන්න පුළුවන්. දෙකේ එකක්. මේ දෙකම අපි කියනවා පරිමාණය කියලා කියනවා. මේ හරි වැදගත් එක තමයි පරිමාණ පැහැදිලි වෙනවයි මුලින්ම පරිමාණයම ආරම්භයේ දාන්න ඕනේ පරිමාණය දාන්න ඕන. පරිමාණය නැතුව ළමයි අපිට පරිමාණ පැහැදිලිද බෑ. ඉතින් අනිවාර්යයෙන්ම ඒ පරිමාණය වල උත්තර පත්‍රයේ පැහැදිලිව දක්වන්න ඕන. හොඳයි. මෙහා ගාන කීපයක් තියෙනවා. ඔස් ගාන බලන්න පුතා හැමෝම ගිහලා බලන්න මගේ වීඩියෝ එක grade 8 වල. මේ බහුවර්ණ පාදමේ අහල ප්‍රධාන ප්‍රශ්න වල. අතේ පන්තිතව වහන්නේ. හරි. මේ හෝම්වර්ක් දියුත් තියෙනවා. පුතා කැමති ඇයට කරන්න පුළුවන්. හොඳයි. අපිව ඊළඟ මාතෘකාව තව වෙන grade අතේ පන්තියේ පරිමාණයේ දී ඇති විට
සැබෑ රූපේ ළමයි අනුරූප දිග ලබා ගැනීම ළමයි. පරිබාහිර රූපේ දිග දීලා තියෙනවා. පරිබාහිර දීලා තියෙනවා. සැබෑ රූපේ දිග අනුරූප පරිබාහිර රූපේ දිග හොයන්න ඕන. හරි? ඒක උදාහරණ ළමයි. අනුපාතය පරිබාහිර දීලා තියෙනවා. එහෙනම් මීටර 250ක් දක්වන්න බැරි හින්දා අපි ළමයි පොතේ අඳින්නේ කොච්චරද? ඒක වඩා අවශ්‍යයි බලා ගන්න. මීටරයක් සෙන්ටිමීටර යක් පොතේ ළමයි අදින සාමාන්‍ය සීම් වලින්නේ. මේ තියෙන්නේ මීටර වලින් 250යි ළමයි. නේ? ළමයි කම්ම නිකන් දලවසි කියා දෙන්නම්. එකලු කීයද? 1:25000. එකලු 25000 ළමයි. ඒ කියන්නේ ළමයිනේ අපි මේ 1 cm කියන්නේ කීයද? 25000 cm. 25000 cm ළමයි. අපිට බිංදු දෙකම කපුවහම 1 cm කියන්නේ කීයද? මීටර නම් 250. හරි. එනනම් ළමයි මීටර 250 අදින්නේ කොච්චරකින්ද? 1 cm වලින්. අපි අදින්න ඕනේ නම් මීටර 250 ළමයි. 250 ළමයි අපි අදින්න නම් මේ ඔය සෙන්ටිමීටර ළමයි දිග ඇද්දාම හරි. ඔය තමයි ළමයි 250 දක්වන ආකාරය 1 cm ළමයි. මේක ඇත්ත දිග තමයි 250යි මීටරනේ. බලන්න කොච්චර ලස්සනනේ. 250 එකක් කවදාවත් පොතේ අදින්න බෑ ළමයි. ඒකින්ද අපි සෙන්ටිමීටරකින් දැක්කුවා. මේ තමයි පරිබාහිරය. ඒ වගේ අතවරට කරන්න පුළුවන් මේ ගණන් කීපය කරලා බලන්න. හරි. ඔය අංක තියෙන්නේ අදාළ අංක. හරි අපි යමු ඊළඟ මාතෘකාව පරිබාහිර රූප ඇසුරෙන් සැබෑ බිඳු ලබා ගැනීම. obtaining actual measurements from scale diagram. ඒකම අර වගේ එක තමයි පරිබාහිර රූපයේ දිග දුන්නාම අපි සැබෑ බිඳු ලබා ගන්න ඕන. ඒකවල 50000. මේක හරි වැදගත් තමයි. ඔය ඒකවල 50000 කියලා තමයි. බොහෝ වෙලාවට සිතියම් බදින්නේ ඔය ඒකවල 50000 ළමයි. ඒකවල 50000 කියලා බයිනේ. 50000 cm නේ 50000 cm 1 cm කියන්නේ 50000 cm 50000 cm අපි අවසාන බිඳුවේ කපුවහම මොකද වෙන්නේ 1 cm කියන්නේ 500යි m අපල 500m කියන්නේ 500m කියන්නේ කීයද කිලෝමීටර නම් කීයද භාගයන්නේ half km කිලෝමීටර භාගය අපි අදින්න වලමයි 800මයි අපි ළමයි a හා b කියලා මේ හා b තියෙනවා there is a 2000 ළමයි. බලක දෙයක් තියෙනවා. මේකේ ළමයි පරිමාණයේ ඇදලා තියෙන්නේ 800 ළමයි. මේකේ සැබෑ දුර අහනවා. actual length එක අහනවා. 800 ළමයි. 1 cm කියන්නේ කීයද? සෙන්ටිමීටරයකින් දක්වන්නේ කිලෝමීටර භාගයක් ළමයි. හැබැයි සෙන්ටිමීටර 8ක් කියලා බයි. 8ක් ළමයි හොයන්න ළමයි. 1 cm කියන්නේ කිලෝමීටර භාගය නම් 8 cm කියන්නේ නම් භාගය වැඩි කරනවා 8යි. කැපුණාම වෙනවා කීයද? 4යි km. ඒ කියන්නේ මේ දෙක අතර සැබෑ දුර තමයි 4යි km. ඒක දක්වලා තියෙන්නේ සිටියේ මේ 8යි cm දුරෙන්. දැන් වලට පැහැදිලි ඇති මොකද මේ කියන්නේ කියලා. Right. Those are some classwork and homework. හොඳයි. ඔය තමයි අතේ පන්තියේ දරුව. ආයපාරක් කියලා මේක අමාරු හැමෝම ගිහිල්ලා grade 8 වීඩියෝ බලන්න. මේ දිගාසිය නමයි. දිගාසිය බලලා මෙතන අපි දැම්මේ නැපතේ ඒතකොට මේක කියලා දිග පාදමක්. ඔය වීඩියෝ කියලා බලන්න 9 පන්තියේ තමයි. දිගාසිය වයින්නේ දිගාසිය කියන්නේ මෙහෙමයි. දිගාසිය කියන්නේ අපි දැන් 10 පන්තිය කරනවා සිරස්තරය කියන එකක් කරනවා. සිරස්තරය. ඒක මෙහෙමයි. ඔහොම බලවයි. අප්පෙන් දවුනමයි. සිරස්තරය නමයි. හරි? ලබබලා මේ වෙන මුහුදක් ඔයලවම ගත්තම මුහුද ළමයි. මුහුද ළමයි. නැත? අහස ළමයි. ගුවල. මේක නම් මේ වගේ නැවක් තියෙනවද? ඔය නැව ළමයි අපි ළමයි බොහෝ දෙනා යන්නේ මේ. මුහුද බුදේ ළමයි. යන්නේ ළමයි අපි අනිවාර්යයෙන්ම මේ දිගාසය අවශ්‍ය වෙනවා. අපි උතුරු දිශාවේ ඉඳලා ළමයි මයින් දෝන මේ නැව කොහෙද යන්නේ කියලා. ඒ තමයි බෙයාරින් කියලා කියන්නේ. මේක කියනවා තිරස්තරය කියලා. තිරස්තරය. බෙයාරින් කියනමයි තිරස්තරය. මේක ආයේ 11 පන්තියේම තියෙනවා මේක අපිට පැහැදිලිව අපිට 11 පන්තියේ මේක හම් වෙනවා ත්‍රිකෝණමිතිය පාදමේ. මෙච්චර දීර්ඝ විස්තර කරලා නැහැ. නමුත් මේ දැනීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි 11 පන්තියේ ගියහම. ඒ අපි 8 පන්තියේ කරා 9 පන්තියේ කරා දැන් 10 කරනවා 11ක් 9යි තියෙනවා ත්‍රිකෝණමිතිය කියන පාදමක්. ත්‍රිකෝණමිතිය කියන පාදමේ එක මේ අවසානයේ තියෙනවා මේ දිගාසය සහ අපි මේ සාකච්ඡා කරන මේ සිරස්තරයේ රූප සම්බන්ධයෙන් ඒකද ආරෝහණය අවරෝහණ angle of elevation angle of depression තමයි. අපි ඒක කරමු ඉදිරි ඉදිරියමයි. මේ 9 පන්තියේ මේ grade 9 එකක් මාතෘකාව මේ grade 9. දැන් මොනවයි
9 පන්තියටම ගිහින් අපි දිගාසේ අනිවාර්යෙන් බලන්න ඕන. අනිවාර්යෙන් බලන්න මේ වීඩියෝ එක. ඔසෝයි තා පැහැදිලිව කරලා තියෙනවා මේක නැතුව ළමයි වලට ඉදිරියට යන්න නැහැ. තේරුණානේ? 10 පන්තිවල බොහෝ විට ළමයි පරිබාල උපකාර එළවමයි. පරිවාර දේවාරේ තුරිවාරේ අනිවාර්ය පරිබාල උපකාර එනවා. ඕනෝල් පේපර් එකේ පරිබාල උපකාර එනවා. ඒදී දිගාසේ ඉඳන් පුළුවන් නැත්නම් මේ ආරෝහණ අවරෝහණ කෝණේ ඉඳන් පුළුවන්. දැන් මේක දිග වීඩියෝ එක මම සර් දැම්මේ නැහැ. තව මේක ගිහලා බලන්න පරිබාල රූපය සම්බන්ධයෙන් තියෙන දැනීම. හොඳයි. අපි දැන් මේ කරේ 9 පන්තියේ. දැන් අපි යන්න අපේ 10 පන්තියට. මේ මාතෘකාවයි මුලින්ම ළමයි දැන් තව පාඩම් පටන් ගත්තේ. ඊයද මාතෘකාව මෙච්චර වෙලා කරේ ළමයි අපි පෞද්ගලික දැනුම අතරමැද අපි ෂෙයා කරගත්තා. සිරස්තරයේ පරිබාල රූප. සිරස්තරයේ පරිබාල රූප. Scale diagram in a vertical plane. සිරස්තරයේ ළමයි. දෙයක මෙහෙම ළමයි. අපි හිතමු ළමයි පුතාලා මෙහෙම හිතමු ළමයි. ඔයාලා මෙතන ළමයි පොළවේ ළමයි ඉන්න ළමයි. ඒ කියලා ලක්ෂී ඉන්න ළමයි. හරිද? ඊට මේ ළමයි මේ අහසේ යනවා ප්ලේන් දෙකක් ළමයි. අහසේ යනවා ප්ලේන් දෙකක්. ගෝයියාලා යනවා ළමයි. ඒ ගෝයියාලා දිහා බලන්න ළමයි අනිවාර්යයෙන්ම වරද මොකද වෙන්නේ ළමයි? වරද මෙන්න මේ රේඛාව ඔස්සේ බැලුවොත් ළමයි පේන්නේ නැහැ. මෙන්න මේ තමයි ළමයි ඇස්මත් වෙනවයි. ඔය රේඛාව ඔස්සේ බැලුවොත් පේන්නේ නැහැ ළමයි. ඔයාලා ඉන්න ළමයි පොළවේ පහළ හරියෙන්නේ. මේ තමයි වල ඇහැ ළමයි. හරිද? දැන් ගෝයියාලේ එන ළමයි ඉහළින් ළමයි. එන පුතා ළමයි මේ ඇහැ ළමයි මෙන්න මේවා ළමයි මේ රේඛාව ඔස්සේ බැලුවොත් පේන්නේ නැහැ. මෙන්න ඇහැ ළමයි ඔසවන්න ඕන ළමයි මේ. ඔසවද්දි ළමයි හැදෙනවා කිසියම් කෝණයක්. හරිද? අපි කෝණේ දාමු තීතා කියලා. ඒක අපි කියනවා ආරෝහණ කෝණය කියලා කියනවා. හරි. angle of elevation. පැහැදිලිද? හරි. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් මම තවමනේ කරනවා. හරි. ඊපස්සේ අපිට මේ කොළමයි පුතාලා පහලින් ඉන්න ළමයි වරමයි මේ හිතගෙන ඉන්නේ පොළවේ ළමයි පුතාලා දැන් ළමයි සමහරව අදි ළමයි 5-6 උසයිනේ. අදි 5-6 උසයි ළමයි. එහෙම උස වෙලා ඉද්දී මේ පොළවේ ළමයි පුංචි ළමයි පළුවේ ළමයි ඉන්න ළමයි. පළුවේ ඉන්නවා. පොඩි පළු පැටි ඉන්නවා. පළුව ළමයි බලන්න නම් පුතාලා ළමයි බෙහෙව පෙළ පේන්නේ නැහනේ. යන්තම් ඡායාව පෙළී ඕනනම්. ඌදිය ළමයි හරියට බලන්න නම් පුතාලා අනිවාර්යයෙන්ම මේ කෝණයේ මේ රේඛාව ළමයි ඇස්මත්තමනේ මේක නම් මෙන්න මේ වගේ පහරට ගේන්න ඕන. එහෙම වුණොත් තමයි මේ පළුව මෙන්න මේ කෝණයෙන් වරද පේන්නේ. මෙන්න මේ කෝණය අපි ළමයි හදුවනවා මේක තීත 1 දාමු. මේ තීත 2 ළමයි. තීත 2 කියන්නේ එහෙනම් 1 කියන්නේ ආරෝහණ කෝණය. තීත 2 කියන්නේ මොකක්ද? අවරෝහණ කෝණය. මොන කෝණයද? අවරෝහණ කෝණය. angle of depression. හරි. මේ අවස්ථාවේදී මොකද වෙන්නේ? මේ අවස්ථාව වෙන්නේ අපේ ළමයි ඇහැ ළමයි ඉහළට ගේනවා පහළට ගේනවායි. අපිට ඉන්න ළමයි ඇස්මත්ත වැඩිය ඉහළින් බලන්න පුළුවන් පහළින් බලන්න පුළුවන්. ඉහළ කියන වස්තුව දිහා බලද්දී අපි ඒක කියනවා angle of elevation තමයි. ආරෝහණ කෝණය. අපි ළමයි ඇස්මත්ත වැඩි පහළින් තියෙන වස්තුව දිහා බලද්දී එතන හැදෙන්නේ මොන කෝණයද? අවරෝහණ කෝණය. හරිද? මේ සේරමයි වෙන්න ළමයි මේ සිරස්තල ළමයි up and down ළමයි. සිරස්තරේ තමයි වෙන්නේ. vertical ළමයි. මේ සිරස්නේ ලයික් කරනවා ළමයි සිරස් ළමයි. හරිද? ලයික් කරුවේ ළමයි බුදුනේ ළමයි ඉන්න ළමයි පස්සේ ළමයි. මේ පස්සේ දිහා බලද්දී ළමයි අනිවාර්යයෙන්ම අපේ ළමයි මේ ඉන්න මේ පුතාලා මේ ඉන්නවා ඉන්නේ මේවා ඉන්නේ අනිවාර්යයෙන්ම මේ ඔක්සේ බැලුව පේන්නේ නැහැ ළමයි. අනිවාර්යයෙන්ම ඇහැ ළමයි ඉහළට ඔසවන්න ඕන. ඉතින් ඊතර හැදෙන කෝණය තමයි මෙන්න මේ ආරෝහණ කෝණය. පැහැදිලි නේද? හොඳයි. අර සිරස්තරේ පරිබාල රූප සම්බන්ධයෙන් මුංචි හැදවීම ඔයසර වෙනවා. හරි. අර මේ අපිට මේ නම හැදෙන මේ කෝණයමද මයින්ඩ් ළමයි ඕලා. මේ කෝණේ මයින්ඩ් අපිට ළමයි කියන ප්‍රධාන උපකරණයක් තියෙනවා. there is a special measuring unit ළමයි. හරි? there is a special measuring item ළමයි. මේක මයින්ඩ් ළමයි ප්‍රධාන උපකරණයක් කියනවා. අපි ඒක කියනවා මෙන්න මේ ආරති මානය කියලා කියනවා. නේද? ඊළඟ මාතෘකාව ආරති මානය. කිලෝමීටර. කිලෝමීටර. ආරති මානය. හරි. දැන් ඔයාලා මේක නේද පොළපෑනෙන් සිරස්තලයක වූ වස්තුවක පිහිටීම ප්‍රකාශ කිරීමේදී ආරෝහණ හෝ අවරෝහණ කෝණයේ විශාලත්වය දත යුතුය. සිරස්තලය නෝයි. මෙතන පුතාලා ඉන්නවා. ඉහළින් ළමයි ඔයාලා වස්තුව පේනවා. ඒ පේන්නේ මොන කෝණයෙන්ද? ආරෝහණ කෝණයෙන්. පහළි වස්තුව පේනවා. ඒ පේන්නේ අවරෝහණ කෝණයෙන්.
දැන් මේන කෝණය මයින්ද තමයි අපිට පාවිච්චි කරන්නේ මොකන්ද? මේ ආරති මානය. හරිද? මෙම කෝණය මැන ගැනීම සඳහා ආරති මානය පාවිච්චි කරනවා. When stating the position of an object in a vertical plane, we need to state the magnitude of the angle of elevation or depression. We may use a gyrometer for the purpose of measuring these angles. මේක නම් හදනමයි සරල ළමයි ආකාරය තමයි. මේක සරල උපකරණයක් කෝණමාලය තමයි පොත ඇත්තේ තමයි මේ ළමයි අදින්නේ. මෙතන පුතේ ඇහැ තිබ්බම ළමයි මේ ළමයි මේ මොන ඇහැ ළමයි කෙලින් බලපෑ තිබ්බම මේ කෝණය ළමයි ළමයි මෙතන ළමයි පැහැදිලිවම මේ කෝණය මේ ඇහැ ළමයි කෙලින් බලපෑ තියෙනවා. කෙලින්ම තියනවා ළමයි ළමයි කෝණයක් හැදෙන්නේ නැහැ ළමයි. හරිද මේ බිඳුවයි මේ බිඳුවයි. එතකොට ළමයි මේ ළමයි මේකේ මේ බතේ ළමයි මේ තියෙන පොඩි ළමයි බතයක් ළමයි. අපි ළමයි මේ ස්ලෝ එකක් කියලා මම දාලා බියු බෝල ළමයි. ඒ කියන්නේ බියු වර්ග බෝලනේ බතයක් ළමයි. පොඩි මේ ප්ලාස්ටික් බතේ ළමයි. මේ බතේ ළමයි තමයි මෙහෙම මේක වල මෙහෙම ළමයි මෙන්න මෙහෙම දැන් මේක නම් තමයි මෙහෙ ළමයි වස්තුවක් තියෙද්දී මෙතන අදින්නම් මේ බතේ ළමයි තමයි මෙන්න මේ උස්සේ ළමයි අර මෙන්න මේ උස්සේ ළමයි මොනවද වෙන්නේ? ඊළඟට එසෙවෙන්නවා. දැන් මේ හැදෙනවා ළමයි මේ කෝණය ළමයි. ඒ කොල්ල මයින්ද ළමයි මේක ළමයි මේක මෙහෙට යද්දි ළමයි මේක නම් මෙහෙට යනවා නේ. මේක නම් මේ පැත්තට යනවා මේ පැත්තට ළමයි යනවා. දැන් මේ උස්ස ළමයි ආව කියන එක ළමයි. හරි දැන් මෙන්න මෙහෙම බලද්දි හරි මේ කෝණය අපි හොයන්න ළමයි මෙන්න මේ අවලම්බය ළමයි මේ හරි ඒක ළමයි මෙන්න මේ වගේ කෝණයක් අනිත් පැත්ත හැදෙනවා. මේ කෝණය අපිට අංශය 15යි කියලා. මේ තමයි අංශය 15. මෙහින වෙන අවස්ථාව ළමයි. මෙහෙම තියෙන බතේ ළමයි හරිය තමයි වස්තුව ළමයි තියෙන්නේ මේ හරියම තියෙන්නේ. වස්තුව දිහා බලද්දී ළමයි අනිවාර්යෙන් කෝණය මෙහෙම පහළට ගේන්න ඕන. එහෙනම් මේක මේ පැත්ත තමයි ගමන් කරන්නේ. මේ පැත්ත ගමන් කරන්නේ මේ හැදෙන මේ කෝණය තමයි අපි මේ කියන්නේ මොකන්ද? ඒ තමයි අදාළ මේ කෝණය. අපිට පැහැදිලි මේකමයි ඉන්නේ කොහොමද කියලා. මෙතන අපි ඇහැ තිබ්බහම අරක මේ වස්තුව දිහා බලද්දී පුරනවා. මේ තමයි ඇස්මත් තමයි. අයි ලෙවල් වල තමයි. අයි ලෙවල් below the eye level නේ ඇස්පත් වැඩි පහළින් ඉද්දී අනිවාර්යයෙන්ම කෝණය පහළට ගේන්නම වෙනවා. ඒ කෝණය තමයි කියන්නේ අපි අවරෝහණ කෝණය කියන්නේ ඒකයි. මේ හැදෙන්නේ ආරෝහණ කෝණය. එතන වස්තුව ඉහළින් තියනවා ඒක ආරෝහණ, වස්තුව පහළින් තියනවා ඒක අවරෝහණ. පැහැදිලිද? හොඳයි. අපි එහෙනම් ඒ තමයි මූලික හැදීම කයිලෝමීටරේ සම්බන්ධයි. හොඳයි. දැන් තව අපිට වෙයි පාදමේ අත්‍යවශ්‍යම හරියතාවය. මොකන්ද? ප්‍රධාන මාතෘකාව මොකන්ද? ආරෝහණ කෝණය. ආරෝහණ කෝණය. හරිද? angle of elevation. මේක මම රූපයෙන් කියා දෙන්නම්. කියා දෙන මම බෝධියේ මේක මම කියා දෙන්නම් කොහොමද මේක කරන්නේ කියලා. ආරෝහණ කෝණය. angle of elevation. හරි. මේ රූපෙමයි මේ රූපෙදී බලද්දි තමයි පේනවා මේ මිනිස්සෙන් නම ඉන්නව ළමයි භූත වෙනවා ඉන්නව ළමයි. මේ මිනිස්සෙ ළමයි අනිවාර්යයෙන්ම මේ ඉස්සරහින් තියෙන ළමයි ලොකු ළමයි කන්දක් තියෙනවා. ඔය කන්ද දිහා ළමයි කන්ද මුදුන දිහා බලන්න නම් අනිවාර්යයෙන්ම මෙයාගේ ඇස් මත්තම මේ ළමයි යාළුවා සාමාන්‍යයෙන් පෙරණ ළමයි රේඛාව ළමයි. අපි කියනවා මොකද්ද? ඇස් මත්තම කියලා කියනවා. මේ තියෙන රේඛාව මේ ඇස් මත්තම. අපි ඒක ඉංග්‍රීසි කියනවා eye level කියලා කියනවා. eye level. හරි. එතකොට ආද ඒ මිනිස්යාට ළමයි ඒ පුද්ගලයාට මේ වස්තුව ළමයි දැන් මේක නම් මේ මෙතන මේ රේඛාව ඔස්සේ බැලුවොත් පේන්නේ මෙන්න මේ හරිය ළමයි. හරි. මේ කන්ද ළමයි බුදුන දිහා බලන්න නම් අනිවාර්යයෙන්ම මේ කෝණය මෙන්න මේ වගේ ඔසවන්න ඕන. මෙන්න මේ ඔසවන්න ඕන කෝණය. හරිද? ඒ ඔසවන කෝණය තමයි අපි කියන්නේ angle of elevation. මොකද්ද? ආරෝහණ කෝණය. හරි. මේ ළමයි ඇස්මත්තම ළමයි. දැන් මේ අපි ළමයි මේ අදාළ වස්තුව ළමයි පේන රේඛාව ළමයි අපි කියනවා දුස්ති රේඛාව කියනවා. දුස්ති රේඛාව. තව වචනයක් කියනවා දර්ශන රේඛාව කියනවා. දර්ශන රේඛාව. line of vision. line of vision. මේ තියෙන වස්තුව. මේ වස්තුව තමයි ඉහළින් තියෙන්නේ. මනුස්සයා ඉන්නේ පහළින්. එහෙනම් ඇස්මත්ත හේදිය ඉහළින් තියෙන වස්තුව දිහා බලන්න අපි අනිවාර්යෙන් මොකද්ද පාවිච්චි කරන කෝණය? ආරෝහණ කෝණය. මේ ඇහැරමයි. ඇහැරම මේ ඔසවන්න ඕන බලන්න මේ ඇහැරම ඔසවද්දිලමයි යට මේ වස්තුව පේනවා. පේද්දිලමයි
හැදෙනවා කෝණයක්. ඒ කෝණය තමයි අපි කියන්නේ මොකන්ද? ආරෝහණ කෝණය. අපි ඒකේ මේක මොනවද ඇදගන්නවා. මේ දෙකම මොනවද ඇදගන්නවා. ඇදගන්න. පැහැදිලිනේ? හරි. මම තව පැහැදිලි කරන්නම්. අපි මේ හැදවීම බලනවා. හරි. please write down this number. වස්තුව දෘශ්‍ය රේඛාව ආරෝහණ කෝණය as බත්තම as object line of vision I and the angle of elevation. This is angle eye level. Sure? Right. This is now definition. Please write down in green color. as මත්තමත ඉහළින් පිහිටි යම් වස්තුවක් දෙස බැලීමේදී නිරීක්ෂකයාගේ as මත්තමත් අපි කියනවා තිරස් රේඛාවක් කියලා. මේ තරම කියලාමයි as මත්තම තරම කියලා තිරස් රේඛාව කියනවා. ඒක ලියා ගන්න. තිරස් රේඛාව. තිරස් රේඛාව. අපි කියනවා මොකක්ද නම? horizontal line. horizontal line. horizontal line. horizontal line. හරි. තවත ඔය තිරස් රේඛාවත් වස්තුව දෙස බලන දෘශ්‍ය රේඛාවත්. circular මේ line of vision කියලා මේක දෘශ්‍ය රේඛාවත්. අතර කෝණය. හරිද? තිරස් රේඛාවත් දෘශ්‍ය රේඛාව අතර කෝණය. තමයි අපි කියන්නේ මොකක්ද? ආරෝහණ කෝණය ලෙස හැදින්වේ. please find out. An angle of elevation is defined as the angle formed between the line of vision and the eye level, horizontal level of an observer. Observer කියලාමයි බලලෙක් කරන්නේ. නිරීක්ෂකයා person. When the observer is looking at an object above the eye level, very important lamai above the eye level, please highlight above the eye level. හරි ඉහළින් lamai ඉහළින් පිහිටි. ඉහළින් පිහිටනවා මොකද? ආරෝහණ කෝණය. Above the eye level was the angle of elevation. පැහැදිලිනේ? අපි දැන් මේ විදිහට සාකච්ඡා කරා මොකද්ද මේ angle of elevation කියන්නේ? මොකද්ද ආරෝහණ කෝණය කියලා කියන්නේ? අනිවාර්යයෙන්ම හැමදේම දකින්න අපේ ඇහෙන්නේ. ඇහෙන් දකින්න දේ අපි සමහරවිට අපිට වයි සමහර වස්තු ඉහළින් තියෙනවා. සමහර වස්තු පහළින් තියෙනවා. ඉහළින් බලද්දී අපි අනිවාර්යයෙන්ම මේ අපේ ඇස්මත්තම නම් අපි අනිවාර්යයෙන්ම මේ අපේ ඇස්මත්තම කියන මේ කළු පාට පෑද මේ තමයි පේන මේ අපිට ඉහළින් වස්තුවක් පේනවා. මේ තමයි රේඛාව. ඒ රේඛාව පේන්නේ රතු පාට මේ පෑද ඔස්සේ. මේ තමයි කළු පාට පෑද. මේ තමයි මේ අයි ලෙවල් එක. මේ තමයි මේ මොකද්ද මේ තියෙන ඇස්මත්තම මේ තියෙන මොකද්ද? දර්ශන රේඛාව. නැත්නම් දෘශ්‍ය රේඛාව. අපි කියනවා line of vision කියලා. දැන් මේ අපි දෙකම මෙහෙම වුණොත් දෙකම තමයි එකයි තමයි. දැන් අපිට වස්තුව ඉහළින් තියනවා නම් අපිට අනිවාර්යයෙන්ම මෙන්න මෙහෙම ඔසවද්දවනවා අපේ ඇහි ළමයි මත්තම. එහෙම වුණාම අපි කෝණයක් හදනවා. ඒ කෝණය තමයි අපි කියන්නේ මොකන්ද? angle of මොකන්ද? මේ කෝණය තමයි කියන්නේ අපි angle of elevation කියලා. ආරෝහණ කෝණය. මේ දුර තමයි වස්තු දුර කියන්නේ. object height. මෙතන ඉඳලා වස්තුවේ ඉඳලා මේ තිරස් රේඛාව මේක කියලා තිරස් රේඛාව කියලා. නැත්නම් ඇස්මත්තම නෝය. අය ලෙවල් නැත්නම් horizontal line. තිරස් රේඛාව. ඒ දුර තමයි අපි කියන්නේ වස්තු දුර කියන්නේ ඒකයි. දැන් පැහැදිලි නේද? අපි දැනනවා මේ තමයි අපේ ඇස්මත්තම. මේක අපිට ඇහැ. අපි ඇහැ තමයි අදිනවා. සාමාන්‍යයෙන් මේ ගලා හදන අපි සාමාන්‍යයෙන් ඒ වස්තුව දිහා බලන අපි කියනවා observer කියලා. observer කියනවා මොකද? නිරීක්ෂණය කරන එක කියලා. නිරීක්ෂකයා ඔබ්සර්වර්ගේ උස අපි සලකන්නේ නැහැ නමයි. උස සැලකුවොත් අනිවාර්යයෙන් දෙනවා. හරිද? ඒ දුන්නේ නැත්තම් වඩා ඔබ්සර්වර්. ඊටම සර් කියලා සර් උස අපි අදි 6 කියලා. අදි 6 තමයි සලකන්නේ නැහැ නමයි. අපි මේ සාමාන්‍ය ගන්නේ ඇස්මත්තම කියන්නේ අපි හිතන්නේ පොළොවත්තම කියලා. පැහැදිලිද එහෙනම්? එහෙනම් මේ තමයි ඒ ඇස්මත්තම. දැන් අපි තමයි සීනිමේ යන්න අර හයියෙන් දුවනවා මීයේ. දුවද්දි මෙතන මීයන්මයි. දැන් උන් දිහා බලන්න නම් මේ තමයි object එක තමයි. අපි වස්තුව කියලා කියනවා. object එක. object වස්තුව. ඒ වස්තුව දිහා බලද්දී මේ රේඛාව පේන්නේ නැහනේ. අනිවාර්යයෙන්ම ඇහැ ළමයි මෙහෙම ඔසවන්න. ඔසවද්දී මේ තමයි ඒ අදාළ මොකද්ද? line of vision කියලා කියන්නේ. දර්ශන රේඛාව. මේ ඇතන හැදෙන කෝණය තමයි කියන්නේ මොකද්ද? මෙන්න මේ ආරෝහණ කෝණය කියලා කියන්නේ ඒකයි. හරි.
ඉතින් මම මේ අනිවාර්යයෙන්ම මෙතන ඉඳන් අපි ලම්බකය කියවුවොත් මෙහෙම if we draw the perpendicular this is 90 නේ. මේ උස අපි තමයි කියනවා h කියනවා මේ. ඔය h කියන්නේ මොකන්ද ළමයි? වස්තුවේ තියෙන සිරස් උස. h කියන්නේ h තමයි. සිරස් උස. වස්තුවට ඇති සිරස් උස. සිරස් උස. හරි. නැත්නම් vertical height of the object කියන්නේ. The vertical height of the object. Vertical height of the object. මේ x කියලා ගත්තොත් තමයි මේ x දුර ළමයි. ඔය x කියන්නේ මොකක්ද ළමයි? x කියන්නේ වස්තුවේ තියෙන මොකක්ද? සිරස් දුර. සිරස් දුර. වස්තුවට ඇති සිරස් දුර. උස නේ දුර. The horizontal distance to object from the eye level. Observer. Horizontal distance of the observer and the object. හරි. මේ අපිට y කියලා ගත්තොත් මයි y කියන දේ ඇත්තටම මේ තමයි y කියන්නේ දර්ශන රේඛාව. දෘෂ්ටි රේඛාවමයි. අපි ඉස්සරහ ඇඳලා අපි මේක කියනවා මේ තමයි අවම දුර ළමයි. අවම දුර. ඒ කියන්නේ මෙහෙම නේ. වස්තුවට ඇති අවම දුර. වස්තුවට ඇති අවම දුර. The lowest distance තමයි. අවම දුර. Lowest distance අවම දුර. ඒ කියන්නේ තමයි වස්තුව සම්බන්ධව මෙහෙමද? වස්තුවද මෙහෙම ගිහින් නම් මෙහෙමක් තමයි දුර බයින් කරනවා ළමයි. අපිට අහුවොත් තමයි වස්තුව තියෙන අවම දුර අහුවොත් අපි මේ y තමයි අපි ගණනය කරන්නේ. ඔයයි හැමෝම අද ගන්න. ඊට අපි බලමු අපේ පළවෙනි ගාන අපි බලමු. දැන් බලමු ප්‍රශ්න අංක 1. උදා පේනවා ප්‍රශ්න අංක 1. මොනවා කියන්නේ? AB සිරස් කුරුලක මුදුන. හරිද ළමයි? මෙතන මෙහෙම නේද? ඔය කණුව ළමයි සිරස් ළමයි කුරුල ළමයි සාමාන්‍යයෙන් එහෙම ළමයි ත්‍රිමාන වදින්නේ නැහැ මොතේ. අපි මේ සාමාන්‍යයෙන් මෙහෙම රේඛාවක් ගහනවා. දැන් මේ තියෙන්නේ අපිට ඔය පොළොව කියලා. මේ තියෙන පොළොව ළමයි. මොකද සිරස් ළමයි කුරුල තියෙන පොළොව නේද? දැන් පොළොව ළමයි තියනවා මෙහෙම AB කියලා කියනවා සිරස් කුරුලක් තියෙනවා. හරිද? AB සිරස් කුරුලේ මුදුන A වේ. මුදුන A නම් මේ තමයි. හරි. මේ තමයි B ළමයි. කුරුලේ මේ තමයි AB කියනවා කුරුල ළමයි. මේක සිරස්ද තිරස්ද මේක. මේක vertical නේ සිරස්. හරි. පාමුල සිට මීටර 20 ඈතින් තමයි මෙතන ඉන්නේ. තමයි රිලීස් එකේ ඉන්නේ මෙතන තමයි. 20 ඈතින් තමයි ඉන්නේ රිලීස් එකේ. මෙන්න අපි අදින්නේ මේ ධන සතහන අදින්නේ. මේ තමයි ඔබ්සර්වර්. රිලීස් එකේ. අපි තමයි මෙහෙම ඇහැදාවල වෙයි රිලීස් එකේ. හරි. දැන් මම ඔයාලට තමයි මේ ඒ පේන්නේ නෑනේ මේ රේඛාව ඔස්සේ. මෙහෙ පේන්නේ නෑ නේද? ඒක අනිවාර්යනේ මේ රේඛාව මෙහෙම තියෙද්දී ආය ඇස්මත්තම මෙහෙම තමයි අපිට මෙහෙම නම් මේ ඇස්මත්තම මෙහෙම තමයි ඔසවන්න ඕන. ඔසවලම මෙහෙම ගියම තමයි පේන්නේ මේ වස්තුව තමයි. අපි යාගිලෝ මෙහෙම දල වශයෙන් මේ තමයි ළමයි මේ හැදෙන කෝණය. ඒ කෝණය කීය කියලා කියන්නේ? 50. මේක තමයි 50යි. මේක දල රූපයෙන් මේ ඉන්න මේක අපි මයින් ඕනේ නෑ මේක. මේ කියන්නේ ස්කෙච් එක. this is sketch ළමයි. දල රූපයක් අදින්න ඕන. ඊපස්සේ කියනවා මේ පරිමාණ රූපයක දක්වන්න ඕන නේද? මේ දල රූපේ ස්කෙච් එක ළමයි. මේ පරිමාණ රූපය දක්වන්න ඕන. ඔය පරිමාණ රූපය අදින්න ගන්නවා එහෙනම් දැන්. පරිමාණ රූපය අදින්න. හරි. පරිමාණ රූපය විදිහ අදින්දී මෙහෙමයි වෙන්නේ. ඔය ස්කේල් ඩයග්‍රෑම් එක තමයි අදින්දී අපි පරිමාණය ගන්න ඕන. දැන් පරිමාණ වල දීලා යනවා නේ. සූත්‍රවල එකක් ගන්න ඕන. අපි හිතමු 20නේ 20යි කියලා අපි හිතමු මෙහෙම. අපි හිතමු 1 cm කියන්නේ මම ගන්නවා 2 m කියලා. ඔය හිතනවායි තියාලා දිග තමයි පරිමාණය කියලා විශාල වෙන තමයි ලේසි ළමයි. මොන පරිමාණවයි මේ පරිමාණ රූපේ පුංචි උනනමයි අපි කෝණමයි දිහා අමාරුයි. අර මේ නියම උත්තරේ එනවා අදුයි. එනවා තියා සාමාන්‍ය විශාල එකක් අදිමු. පොතේ තමයි මෙහෙම තියෙන්නේ. පොතේ වල සාමාන්‍යම මේ තියෙන පොත නම් මෙතනින් ආරම්භ වෙන මේ වගේ සාමාන්‍යම මේ වගේ ප්‍රමාණයක් අපි රූපය අදින්න අපි ඒක පාවිච්චි කරමු. ඒකම අපිට අදින්න ඕනේ 20ක් අදින්න ඕනේ. දෙක අදින්නේ එකකින්. දෙක අදින්න එකකින් 20 අදින්න අපි එක හොයන්න ඕනේ එහෙනම්. ඊළඟ මේ දාපු C කියලා CB ළමයි. BC බලමු කියන්නේ BC සමානයි 20යි m
20ක් දෙක අදින්න එකක්. 2im කියන 1යි cm. එලා 20im කියන මේක දෙකෙන් බෙදපුවාම මොකද වෙන්නේ? 10යි cm වෙනවා. ඊළඟට තමයි අපි අදින ළමයි රූපේ මේක 10යි cm කියන අපිට අදින්න ඕන පරිමාණ රූපේ. හරි. කෝණය ළමයි 50යි ළමයි. කෝණය 50යි. අපි ඊට ළමයි ඉස්සෙල්ලා මෙහෙම කරමු. අපි මෙහෙම ලක්ෂයක් එහෙම මාක් කරමු C ලක්ෂය ළමයි. C ලක්ෂය මාක් කරමු. මාක් කරලා අපි ඊපස්සේ මේක අදමු 10යි cm වල. හරි. සර් ළමයි 10යි cm වැදෙන ළමයි උත්තරය තරම් පුංචි වෙනවා ළමයි. ඒක බලමු ඉතලා දිග පරිමාණයක් ගන්න. පුතා ඊට පස්සේ ඔයාලා මේ උත්තරේ අවසාන උත්තරේ අපි දෙන්නම සමාන වෙයි. ඒක තමයි ගැටලුවක් වෙන්නේ නැහැ. රූපිතේ විශාල වෙන්න අන්තිම විශාල රූපය අදින්න ගන්නවා. මේක 20ක් කියලා ගන්නවා ඒකේ දෙගුණයක් ගන්නවා මම මේක. ඒ 20 මම ගන්නවා මේක. ඒ 20නේ මේක 20ක් ගන්නවා මේක. හරි. 20යි. හොඳ මේ තමයි B කියන්නේ. දාන්න යන මෙතන 10යි cm කියලා දාන්න ඕනේ. 10යි cm දාන්න. දැන් ඊපස්සේ අපිට කෝණය පුතේ ගන්න ඕන. කෝණය ගන්න ඕන. කෝණය කියන්නේ 50යි. එහෙනම් මේක කෝණ මානෙන්මයි ඉන්න ඕන. කෝණමයි ඉන්න ඕනේ. කෝණ මානෙන්මයි ඉන්න ඕන. ඊම කෝණ මානෙ පුතා කෝණ මානෙ මෙච්චර විශාල නෑනේ. අපිට මේක තමයි මෙන්න මේක මෙහෙම තියලා 50යි ඉන්න ඕන. ඔය 50යි දැන් මෙතන 10යි 20 30 50යි. අපි මාක්කේ දාගන්න. මාක්කේ දාලා මේක නම් මොනවද මේව බත දික් කරගන්න ඕනේ. මේක දික් කරගන්න. ඔබ දික් කරගන්න. හරි. දැන් අපි ළමයි හොයන්න ඕන මේ A ලක්ෂය හොයන්න ඕනේ. A ලක්ෂය හොයන්න ඕනේ. මකන්න මේ හැලියේ A ලක්ෂය හොයන්න ඕනේ. A ලක්ෂය ළමයි හොයන්න ඕන මේක ළමයි කෝණයේ අංශක මොනවා වෙන්න ඕනේ? 90ක් වෙන්න ඕන. අපි වදාගොඩයි අපි කෝණ මානෙම ළමයි අංශය 90ක් මෙහෙම මාක් කරගමු. ඒ වදාළමයි පහසු වෙනවා. කෝණ මානෙම ළමයි මේවයි 90ක් මාක් කරගමු. ඒක තමයි වරදින්නේ නැහැ මෙහෙම. මෙහෙම 50 අපි 90 මෙහෙම මාක් කරගමු. 90. හරි. ඊපස්සේ මේක මෙහෙම දික් කරමු. ඔය දික් කරමු. හරි. දැන් මෙහෙමයි මේ හම්බෙන්න තව අපි ඒක වන්නේ මෙහෙම තමයි මෙහෙම තවද මෙහෙම දික් කරමු. මේ තමයි A කියන පොයින්ට් එක. දැන් මේ කෝණ අංශක 50. ඒ කෝණ අංශක 50. පැහැදිලිනේ මේ අංශක 90යි. ඔය මොකද්ද? පරිමාණ රූප වෙනවා. 10 සීමමයි ඉවරදී උනම මයින් ඕනමයි නේ. අංශක 50ක් ඉවරදී මයින් ඕන. මෙතන ඔය අංශක 40 බැලුවොත් තමයි වරද දීවර බයි ලක්ෂය ඉන්නේ. පොද්දාලා මෙහෙමලා මෙහෙම ගිහින් පොද්දාලා බයි ඇරවලුත් තමයි මේ දුර ඔය AC දුර විශාල වෙනවා. BC දුර තමයි AB දුර විශාල වෙනවා. දැන් නියම අපිට අගේ ලැබෙන්නේ නැහැ. එතන තමයි දීවරදීම මයින් ඕන. පැහැදිලි නේද? හොඳයි අදට දුපතේ පුතා මේ වෙද්දී අවබෝධයක් තියෙනවා මොකද්ද මේ ශිරස්තලයේ කෝණය කියන්නේ මොකද්ද? මොකද්ද මේ ආරෝහ කෝණය කියන්නේ මොකද්ද? angle of elevation ආරෝහණ කෝණය. ආරෝහණ නේ? ආරං අපි පහළ ඉඳලා ඉහළට බලන්න ඕන. අපිට වයි පහළ ඉඳලා පහළට බලන්න නම් අපි ළමයි ඉන්න මට්ටමේදී පහළින් බලන්න තියෙන වස්තුව දිහා බලන්න. නේ අපේ ඇස් මට්ටමේදී පහළේ තියෙන වස්තුව ළමයි. උදාහරණ කියමුනේ. උදාහරණ ළමයි. උදාහරණයි පොළේ යදිනේ සර්පෙක් රබලේ. ඔය සර්පෙක් දිහා බලන්න උද බලන්නේ. සර්පයා පාවෙන්නේ නැහැනේ. නේද? සර්පයා යන්නේ පොළවේ. උද දිහා බලන්න ළමදේ සමහර බලමයි යද්දී සර්පයාම ගහනවා. ගෝලුස් කරනවා. ඇයි මේ ගෝලුස් කන්නේ? ඇයි සර්පේ කන්නේ? පුතාරේ මොකද අවුල්? ඔහු angle of depression අවුල්. අවුල් හොරේ තමයි අවුල්. ඇයි හේතුව? බිම්බල නෙවෙයි යන්නේ. උද බලයි යන්නේ. ඉතින් මොකද වෙන්නේ? හැබැයි මේ බලන්නේ අහස දිහා බලන්නේ. හිතනවා මේ අහසේ මේ සර්පේ පාවෙනවා කියලා. ගෝලුස් පාවෙනවා කියලා. එහෙනම් අපි උද බලයි යන්නේ. ගල් වල හැප්පෙනවනේ. සමහර බිම්බලම්මයි යන්නමයි. සමහර ඉඳලා ගෑල්ලමයි යන්නේ බිම්බලම්මයි යන්නේ. හරි ළමත් එකකින් කරන් දවල දැන් ඔක්කොම කරනවාමයි. සමහර අය නමයි. සමහර ගෑල්ලමයි. සමහර ගෑල්ලමයි හරි හොදයි නමයි. කට්ටි කියලාමයි සෝෂල් වෙන්න ඕනමයි නේ. හරිත් ඒ කතා බහ කරලා නේ. එහෙම නමයි හොදයි නමයි. ඔය මීයෝ අර උපාසක බලලු මීයෝ දෙල්ල අල්ලනවා කියලාමයි. එහෙම ඉන්නවා සමහරයි. ඇයි බිම්බලම්මයි යන්නේ. හරි සාත්දාත තීන්ත කුදු ඒ වර්ගයේ.
නේද? ඒ වගේ ඉන්නවා. බාහිරයි කොල්ල පරිස්සමෙන් ඒ වගේ ළමයි සම්බන්ධයි. නමුත් ළමයි සාමාන්‍ය හොඳ ළමයි ළමයි සාමාන්‍ය කියක් නේද? අහන පාර එක්කම බදලව කතා කරලා නේ අඳුරු මිනිස්සු ළමයි නේද? යාළුවෝ කතා කරලා ඒව තමයි සාමාන්‍ය ඉන්න ඕනේ. පැහැදිලිනේ? තමයි බිබ්බල අයියලා හැමෝම ළමයි සෞත්වය නෙවෙයි ළමයි. සමහර යාළුවා හැදියාව අරුමද හැදියාව අරුවල ළමයි බිබ්බල අයියලා ඉන්න ළමයි. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් මේ පස්සේ බලන්නේ නම් සර්පේ දිහා බලන්දලා වොන්ද අනිවාර්ය මොකද වෙන්න ඕනේ? angle of depression. අවුලවල කෝරේ තමයි අවශ්‍ය. එහෙනම් මේ පස්සේ ළමයි වල පාරයන්දී මොකක්ද එහෙනම් වලට අවශ්‍ය කෝණය ප්‍රධාන වශයෙන් ආරෝහල කෝණය. අවද? yes. අවශ්‍ය ළමයි අවරෝහල කෝණය. ඒතර බිම තමයි ළමයි අපේ ළමයි එකේ දේවල් තියෙන්නේ. ගල් තියෙන්නේ, සලපය යන්නේ, ගෝල්ස් යන්නේ නේමයි. හැමදාම බිම තමයි තියෙන්නේ. තේරුණාද? කහයිල තියෙනවා මේ. කහයිල තියෙන්නේ ආසය නේද? සමහර කහයිලෙ පයින් නෑ ළමයි. එහා පැත්තේ පයින්නේ. හේතුව ඇයි? යාගේ අවුල් කොලේ අවුල්. හරිද? යා පයින් වෙන පැත්තකින්. හොඳයි. එතකොට මේ තමයි රූපේ ළමයි. අර මනුස්සයව තමයි මෙන්න දැන් අන්න ඒ මනුස්සය දැන් ගිලම ගිහිල්ලා ළමයි මේ අර කන්ද බුදුන් ගිහිල්ලා නේද? එතන ඉඳන් බලනවා බෝට්ටු විදිහ බලනවා ළමයි. එතන මේ තමයි ළමයි එයාමයි මනුස්සලා පේනවා. මේ රේඛාව ඔස්සේ ළමයි බෝට්ටු පේන්නේ නැහනේ. නේද? බෝට්ටු ළමයි පාවෙන්නේ නැහනේ. බෝට්ටු ළමයි යන්නේ බුබුද යන්නේ. මේ ඔස්සේ ළමයි යන්නේ ඔන්න කුරුල්ලෝ බූව ළමයි පේන්නේ ළමයි. බූව පේන්නේ ළමයි යන්තම් ළමයි. හරි? නමුත් ළමයි අනිවාර්යෙන්ම එයා ළමයි මේ වස්තුව දිහා මේ බෑදිය බලන්න නම් මේ tie වස්තුව හිනා මෙතන ඕක කියලා ළමයි. එයා දිහා බලද්දී අපි අනිවාර්යෙන්ම මේ ළමයි ෆෝලේ මෙතන එක අපි මෙතන ගොල්ලෝ මෙයා මේ දිහා බලන්න ඕන. ඒ දිහා බලද්දී ළමයි අනිවාර්යෙන්ම අයි ලෙවල් එකේ මේ වගේ පහරට ගේන්න ඕන. ඒ කෝණය තමයි අපි කියන්නේ මොකන්ද? මේ තියෙන මොකන්ද? අයි ලෙවල් එක. ඇස්මත්තම. එන වස්තුව දිහා බලන්නේ ලයින් ඔෆ් විෂන් මොකන්ද? දෘෂ්ටි රේඛාව. දෘෂ්ටි රේඛාව ඔස්සේ බැලුවොත් තමයි අපිට වස්තුව පේන්නේ. එන වස්තුව පේන්න නම් අපි අනිවාර්යයෙන්ම ඇසලමයි පහරට ගෙන යන්න ඕන. ඒ හැදෙන කෝණය තමයි කියන්නේ අවලෝකන කෝණය කියලා කියන්නේ ඒකයි. පැහැදිලි නේද? හොඳයි. එහෙනම් අපි නියමයේ හැදින්වීම. ඇස්මත්තම වඩා පහළින් පිහිටි යම් වස්තුවක් දෙස බැලීමේදී නිරීක්ෂකයාගේ ඇස්මත්තමත් තිරස් රේඛාව වස්තුව දෙක බලන දෘෂ්ටි රේඛාව අතර කෝණය අවලෝකන කෝණය හැදින්වීම. please underline වඩා පහළින් ළමයි. පහළින් පිහිටන මොකද හැදෙන්නේ? පහළින් නම් අවලෝකන කෝණය. The angle of depression is defined as the angle formed between the line of vision and eye level, horizontal level of an observer when the observer is looking at an object below the eye level. Right. You got the idea, no? Right. Right. Very good. Please write down this definition. අර මේ ළමයි මේ හැදිවීම ළමයි බාහිර වෙයි කියන්නේ නැහැ ළමයි. ඔය හැදිවීම ළමයි භාවිතින් ළමයි වලට ගලහ හදන්න එන ළමයි. මේ හැදිවීම ළමයි තව අත්‍යවශ්‍යයි. මේක පොඩි තේරුම් ගන්න ඕන හැමෝටම අත්‍යවශ්‍ය වෙනවා. හොඳයි. දැන් අපි මේ වෙද්දී අපි කරා මොකද්ද වස්තුව ඉහළින් තියෙද්දී මොකක්ද හැදෙන කෝණය? yes. ඔය කෝණය very good. angle of elevation මොකද්ද? ආරෝහණ කෝණය. ඉතින් වස්තුව අපි පහරිය අර උඩින් ගියේ පහරිය යනවන්නේ. පහර පත්තායි කියනවා. හරිද? පත්තායි අපිට බලන්න බෑ. සමහර පත්තායි බලන්න නැහැ නේ. දුවලා නේද? ඈ මේ අර තමයි සමහර මේ වාරි ඉන්නේ තැන ගන්නේ නැහැ. දුවලා පත්තායි දැක්කම නේද? අපිට ඉගෙන ගන්න අපිට බයි සාමාන්‍යයෙන් බය වෙන්න හොඳ නැහැ. සත්තු කියනමයි අපි නමයි බලෙන් කන්නේ නැහැ නමයිනේ. අපි පෑගුලක් තමයි සත්තු නම කන්නමයි නේ. සර්පේ වලමයි කන්නේ නිකන් නෙවෙයි නමයි. පෑගෙන්න නමයි. තරමයි අර කිව්වා නමයි උදවල යන්නේ නමයි බිම්බලන් ගියාම ඒ ප්‍රශ්න පත වෙන්නේ නැහැ. හොඳයි. එහෙනම් දැන් ඔන්නමයි මෙන්න මේ සර්ගේ ඇස්මත්ත ඕන්න. මේ තමයි සර්ගේ ඇස්මත්ත. හරිද? දැන් පහළ ළමයි ඉන්න ළමයි සතික් දිහා බලද්ද නම් මෙහෙමයි තියෙන මේ රේඛාව මෙන්න මේ වගේ පාත් කරන්න ඕනේ. මෙහෙම තියෙන්නේ මේ පාත් කරන්න ඕන. පාත් කරන ළමයි නෙමෙයි මේ ඇස්මත්ත මේ ඉඳලා මේ තමයි කෝණෙමයි ඉන්න ඕනේ. මේ ඇස්මත්ත මේ ඉඳලා මේ පාත් කරන කෝණය තමයි අපි කියන්නේ මොකන්ද? ඒ කෝණය තමයි කියන්නේ මොකන්ද? angle of depression. අවලෝකන කෝණය. එන කෝණෙමයි උදේ ඉඳලා පහරට මෙහෙමයි ඉන්න ඕන. මෙෂර් කරන්න ඕන. අපි හිතුව මේ තියෙන්නේ ඒ නෝමයි ඒකව තියෙනවා.
හරි. මේ තමයි පොළොවමයි. මේ තමයි පොළොව. මේ තමයි යාගේ eye level එක. හරිද? eye level එක. horizontal line එක. දැන් අර සාමාන්‍යයෙන් පැහැදිලිව වස්තුව පේන්නේ මේ රේඛාව ඔස්සේ පේන්නේ. දැන් වස්තුව මෙහි තිබුණොත් මොකද වෙන්නේ? නේ? දැන් සාමාන්‍ය වස්තුව ළමයි මෙහි ළමයි පහළ තිබුණොත් පහළ බැලුණා පේන්නේ. දැන් මෙහෙම බැලුණා යන්ත්‍රයක් පොඩි ඡායාවක් පෙරේ වුණා නේ. පොඩි ළමයි ඉමේජ් එක පෙරේ තමයි 100 ළමයි බලන්න නම් අනිවාර්යයෙන් අපි ඇහැ ළමයි පැහැදිලිවම අපි ඇහැ මෙතට යනවා. නේ? දැන් ළමයි මේ කිසිම දාහතර ළමයි තප්පර ගාලෙදී බෝරේ ළමයි ඒ තප්පර ගාලේ බෝරේ ළමයි ගහන ෂොට් යනමයි ඒ හරි ළමයි ඇහැ ළමයි යන්න ඕනමයි. නැත්නම් අවුට් වෙනවනේ. නැත්නම් බෝල් වෙනවනේ. එලා හරි ළමයි දසබයක් ගන්න ළමයි පරක්කුල ළමයි නීව ළමයි ෂොට් එක ගහන්න බෑ ළමයි. එයා ළමයි හොඳ ළමයි මේ හොඳ ළමයි දෘෂ්ටියක් තියෙන්න ඕන. පැහැදිලි දෘෂ්ටියක් තියෙන්න ඕන. නැත්නම් අපිට කෙනෙක් ගහන්න බෑ ළමයි. පැහැදිලිනේ. එහෙනම් මෙතන ඕ කියලා දැම්මොත් වස්තුව මේ ළමයි ඇස් මත්තම. එලා අපේ වස්තුව දිහා බලද්දලා අනිවාර්යෙන් මෙයා ළමයි මෙහෙම ළමයි මෙතන ඉඳලා මෙහෙම රේඛාව මෙහෙ පහර ගන්න ඕන. මෙන්න මේ රේඛාව තමයි පහළ වෙන කෝණය. එයා තමයි කියන්නේ මොකන්ද? අවරෝහණ කෝණය කියන්නේ ඒකයි. හරි. ඒ තමයි අවරෝහණ කෝණය. ඊපස්සේ මේක අපි ළමයි මෙහෙම මේ තමයි වස්තු දුර ළමයි. මේ තමයි දුර මේ ලම්බ දුර තමයි වස්තු තියෙන දුර. හරි. වස්තු වල මේ තිබුණ ළමයිනේ වස්තුව තියෙනවයි සිරස් දුර ගන්නේ මේ දුර ළමයි. ඒ කියන්නේ ඒකයි. මේ කියන වස්තුව තියෙනවයි සිරස් දුර. So it's a living මේ තියෙන සිරස් දුර මේ තියෙන්නේ සිරස් දුර. අර අනිවාර්යයෙන්ම මෙහෙමයි සමහර ළමයි මේ කෝණය මයින්නමයි මේ කෝණය කියලා හිතනමයි. ඒ කෝණය එන්නේ නැහැ ළමයි. අනිවාර්යයෙන්ම කෝණය එන්නේ ඇස්මත්තම සහ දර්ශන රේඛාව අතර කෝණය තමයි එන්න ඕනේ. දැන් මේ තියෙනවා ඇස්මත්තම මේ තියෙන්නේ ඇස්මත්තම නෙමෙයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ වස්තු දුර ළමයි. එහෙනම් ඇස්මත්තම සහ දර්ශන රේඛාව අතර කෝණය තමයි අපි අනිවාර්යෙන්ම මයින්නේ. තව දෙයක් තියෙනවා දෙය අනිවාර්යෙන්ම මේ කෝණය සමානයි. මේක තීත තුල මේක තීත තුල. එයි එහෙම වෙන්නේ. ඔව් මේ තියෙනමයි තිරස් රේඛාව මේ තියෙදි තිරස් රේඛාව එක සමාන්තරයි. දැන් මේ දෙන්න සමානයි. එතකොට මේ තමයි හැමෝම අදගන්න මේක. හරි. මේ තමයි වස්තුව තියෙන තිරස් දුර. vertical height එක. මේ horizontal length එක. තිරස් දුර. පැහැදිලිනේ? මේ තමයි අවුදුර. වස්තුව තමයි වස්තුව දිහා බලද්දී මේ තමයි අවුදුර. පැහැදිලිනේ? අපි කරන්නේ ගාලක් බලමු වෙනන්නේ. ප්‍රශ්නාංක දෙක පේනවනේ. ප්‍රශ්නාංක දෙක. question number 2. සුසු පරිමාණයක් ගැන පරිමාණුක අඳිනවා. බලන්න උස 35 උස 12 සම්ප්‍රේෂණ කුරුල්ලක් තියෙනවා. 35 උස ළමයි කුරුල්ලක උදුලේ සිටය එහි අලුත් ප්‍රජාවට යෙදෙන කාර්මිකයෙක් ඉන්නවා. එයා ළමයි පොළවේ තියෙන කිසියම් ළමයි වස්තුවක් වාහනයක් දකිනවා. දකින්න කොහෙන්ද? අංශය 50ක මොන කෝණයෙන්ද? අවරෝහණ කෝණයකින්. එහෙනම් මේ තමයි ඒ ළමයි සම්ප්‍රේෂණ කුරුල්ල ළමයි. මේ තමයි පොළොව. හරිද? මේ තමයි අදාළ ළමයි මනුස්ස ළමයි. නිරීක්ෂකයා. ඒ තමයි යාගේ මම පේන ස්ථානය. හරිද? කොච්චරද උස? 35 උසයි. 35 උසයි. මේ අංශය 90ක් වෙනවා. එතකොට අපිට මේක මේ දුර මේ තමයි එයාගේ ඇස්පත් ළමයි. ඇස්පත් අදින්නේ මේ රේඛාව සමාන්තරවමයි. මෙතන අංශය 90 මෙතන අංශය 90ක් වෙන්න ඕන. මේ රේඛාව ඇස්පත් අදිනවා මේක පදගෙන් එන්න කමන්නේ ඒක. මේ තමයි අංශය 90ක් ඉන්න මේ කෝණය. දැන් වස්තුව ළමයි තියෙන්නේ කොච්චර කෝණයක තියෙනවද? අංශය 50ක් ළමයි. මේක වයින්නේ මෙහෙමයි. අංශය 50 වයින්නේ මෙතන ඉන්නේ. මේක බිඳුව ළමයි. මොන දැන් ළමයි ඉස්සර උන්නේ නිරීක්ෂකයෙන් පහළ. දැන් ඉන්නම ඉහළ ඉන්නේ. මේ තමයි යාළුවා බිඳුව ළමයි. මෙතන බිඳුව රේඛාව. මෙතන ළමයි මයින්නවා 50 නේ. බිඳුව 10 මේ 50 මෙන්න මෙහෙම මයින්නවා. මෙහෙම ළමයි මෙහෙම යා කරනවා. මෙහෙම යා කරනවා. යා කරපුවාම ඒ තමයි දරන උපේ. හරි. සෝ විතර මේක මේ මරලා පෙන්නුනොයි සමහර ළමයි මේ පොළ තමයි බොහෝ අය ගන්නවා. ඒක මෙන්න ඒකයි මේ තමයි බිඳුව ළමයි. බිඳුව රේඛාව ඉදලා තව 50ක් මයින්නේ. මේක 50යි. මේක 50 කියන්නේ මේකක් කීයද? මේකත් 50 කියලා දැම්මනවා. ඒ තව මොකන්ද? ඔය තමයි අදාළ දරුපේ. මොකද මේකේ පරිමාණු පිට ගහමු වෙනන්නේ. පරිමාණු පිට අදිමු. පරිමාණු පිට. හරි. 35 ළමයිනේ. එතන මම මෙහෙම ගන්නවා. මම ගන්නම් 1 cm කියන්නේ කීයද තරකෙන්නේ? 1 cm කියන්නේ 5යිම්. එහෙනම් මීටර් 5ක් දිග රේඛාවක් අපි අදින්නේ කොච්චරින්ද? මේයි පුංචි
රේඛාව කියලා දෙන්නේ. 5im දිග රේඛාව අදින්නේ 1cm පුංචි රේඛාවකින්. එහෙනම් මෙතන 5im කියන්නේ එකක් නම් 35 කියන්නේ නම් 35 පහෙන් බෙදනවා. එනවා 7cm තමයි දුර ඉන්නේ. දුර උස ඉන්නේ 7cm height එක. Height is 7cm. හොඳයි. අපි එහෙනම් මෙතන කරව මෙහෙම අපි අදිමු මේ වගේ පොළොව අදිමු. එතන පොළොවක් තමයි. ඊට අපි කොළමාරින්දී අපි අරවාගෙනම අංශ හරුව අපි මැනගමු. මේ අංශ හරුව. මේ උස අංශ තමයි කියන්නේ 7cm නේ. අන්තර වෙලකුරු ගන්නවා 7cm. මේ අංශය 90. ඒ තමයි අදාළමයි නිරීක්ෂකය. ඊපස්සේ පොළවල් බයින්නවා. පොළමාරෙන් බයින්නවා ඉස්සලා අපි තමයි බලන්න ඕන මේ රේඛාව තමයි මෙතන අපි ලම්බකම් මෙහෙම ගහනවා. අදාළව මෙහෙම අංශයම අලුව මේ වගේ මාක් කරන එක. එහෙනම් 100 නිවැරදි වෙනවා. මෙහෙම මාක් කරනවා. දැන් මේක අපි යා කරමු. කඩේකින් මේ යා කරමු. දැන් මොකද කොළපාලින් බයින් යන්නේ අංශය 50 බයින් දෙන්න. 50 බයින් මෙහෙමයි. ඊළඟට මේ 50 බයින් ආවෙ. 50 මාක් කරා මෙහෙම යා කරා. මේක පරිබාල රූපයනේ. එහෙනම් මේක කියන්නේ 7cm. මේක 50යි අංශය 50. මේ තමයි කාය තමයි. කාය. ඒක වස්තු. ඒක වස්තු කාය. පැහැදිලිවනේ. පැහැදිලි රූපය නේද? පැහැදිලි මේ වෙද්දී අවලෝල කෝණය සහ මොකද මේ යන්නේ අවලෝල කෝණය. දැන් දෙකම පැහැදිලි. මෙතන මේ ඒ දෙක සම්බන්ධ කරලා අපි ගලක් කීපෙන් දැන් ඔහොම හදයි යන්නේ. ඔය ප්‍රස්තාවක දෙකනේ. දැන් මොන ප්‍රස්තාව තුල බලමුද? හරි. ඔයා කියන්නේ සිරස් කුදලගිල්ලක දෙවන මහරේ සිටින්නෙක් මීටර 75 දුරින් වූ ප්‍රතිභාගාරයක් මුදුනේ අංශ 30ක මොනෝකෝලේ දකින්නේ. ආවරණ කෝලයකින් සහ එහි පාමුණ අංශ 40ක අතරින් තමයි. හරි. සිරස් වයි මේ වයින්වල සිරස් කියලා වයි බිරිදි එකක් තියෙනවා. දැන් ඒ බිරිදි. හරිද? ඒ දෙවිලි මහල තවරමයි අදාළ මිනිස්සෙ ඉන්නේ. හරි. කොච්චර දුරින් ඉන්නේ? 75 දුරින් නම. එහෙනම් මේ අපි දැන් මේ කියන්නේ ඉස්සරහට පොළොව අදුනවා. මේ පොළොව. ඔය ප්‍රතිභාගාරය තමයි ඉන්නේ. හරිද? ඒ වගේම මහල් නිවාසයේ ඉන්නේ පොළොව වෙනවා. හරිද? මේනවයි පොළොව. එතන ප්‍රතිභාගාරය. මේනම් මහල් නිවාසය නමයි. මේ මහල් නිවාසය. මහල් නිවාසය. මේ දෙක අංශාලුවක් වෙනවා. මේ අදින අපි දර රූපය අදිනවා. තේරුණාද? දැන් බිරිදි. ඉතින් මේක ඕකේ. ලයිට් හවුස්. ඒක තමයි ලයිට් හවුස් එක. මේ දුර 75. 75. දැන් යාරව දෙවිලි මහා ඉන්නවා. එකන් ළම දකින්නේ ඒක තමයි පාමුණ දකින්නේ 30කින්. මෙතන උදුරු දකින්නේ 40කින්. අපි ඊළඟයි දර රූපය අඳුරනවා. අපි ඊළඟ මෙහෙම බලමු. එතන මේ තමයි දෙවිලි මහා. මේ පළවෙනි මහානේ මේ දෙවිලි මහා. දෙවිලි මහා මේ මෙතන මේ යා ඉන්නවා. මෙතන යනද මෙයාගේ ඇස්මත් තමයි. මේ තමයි ආගේ පේන රේඛාව. අපිට ඒක නම් මේ වගේ මෙහෙමයි යා කරනවා. කඩේ කියන යා කරමු මේ වගේ මෙහෙම අංශාලුව එනවා නේද? අංශාලුව එනවා. ඒ දාන්න ඕනේ නෑ නබයි. ඒක අංශාලුව වෙන්දෝලා දෙත්තන බයි රූපෙට තේන්නේ නෑ. එහෙනම් මේ තමයි පාවුන. බොතොම් එක. පාවුන මේ තමයි මුදුන. කොහෙද මේ? මේ තමයි මේ ප්‍රතිභාගාරය ලයිට් හවුස් එක තමයි.
එහෙනම් පාමුල පේන්නේ මොන කෝලෙන්ද? ආලෝකද අවලෝකද? පාමුල පේන්නේ අංශ 30ක මොන කෝලෙන්ද? මුදුන. මුදුන පේන්නේ 30 කියන තමයි. 30ක මොන කෝලෙන්ද? ආලෝක කෝලය. මේ තමයි මේ තමයි ඒ කෝලය. මුදුන පේන්න ඔන්න මෙතන ඉහින් පේනවා. මෙන්න පාමුල තමයි පාමුල පේන්නේමයි මේ රේඛාව ඔස්සේ බලන් දෙනවා. ඒ තමයි පාමුල. මේක අංශය 40යි. ඔයාලා දර රූපයක්. හරි පැහැදිලි නේද? ඔය තමයි දර රූපේ අපිට මේක අදින්නෙම පරිබාහ රූපයක. මේ අහනවා රූපයේ ඇසුරෙන් පරිබාහ රූපයේ ඇසුරෙන් මේකේ ලයිට් හවුස් එකේ height එක ගන්නවා. height of the light house. හරි. එළඹ 75යි ළමයිනේ. 75යි හින්දා මම ගන්නවා මෙහෙම. මම ගන්නවා 1 cm වලින් ගන්නවා. බලන්න ඔය හිතන්නේ. 1 cm 75 නම් අපිට කීයක් ගවන්නද ඔය? මම 5ක් ගන්නවා. 5යින් ගන්නවා. දැන් 75 අදින්නේ නම් 5 අදින්නේ එක නම් 75 අදින්නේ නම් 75 5 බෙදපාමු කීයද? සෙන්ටිමීටර 15ක් තමයි මෙන්න මේ දුර අපිට ගන්න වෙන්නේ. නම් මේක තමයි මෙහෙම මම මේක සෙන්ටිමීටර 5 මෙහෙම අදින්නම් මෙහෙම. හරි. මම මේකේ දෙගුණයක් ගන්නවා. ඔයාලා හරියට පැහැදිලි රූපයක් දෙන්න ඕනේ හින්දා 30ක් අදිනවා. අර 15 අදින්නේ. අර 15 අදින්නේ. මේ ළමයි ඉන්නේ මේක 15යි 100. හරි. හරිද? හොඳයි. ඊපස්සේ අපි මේ තමයි ලයිට් හවුස් එක. මේ ලයිට් හවුස් එක තමයි බුදුන අපි ගන්න නැහැ ළමයි. බුදුන ගන්න නැහැ. මෙයාම කොච්චර ඉහළින්ද ඉන්නේ? අපි දන්නවද? මේ අදාළ නිරීක්ෂකයා ඉන්නේ කොච්චර ඉහළින්ද? මේ දුර දියර නැහැ ළමයි නේ. දියර රටට මෙහෙම කරපුවා. ඒ දුර දියර නැති හින්දා බැලුවා මේක අදිමුකෝ. අනේ සිනස් එක අදිමු. ඒක උසලමයි ප්‍රශ්න නැහැ. අපි ඒක අදිමු. මේ වාචාලුව මාක් කරනවා. හොඳයි. හරි. එතනලා අපි කරන්නේ මේ අපිට මෙයාම ඉන්නම තරම් දෙක ගන්න ඕන. මේ අපි මේ AB කියලා A B C D E නමයි. ඔය පොයින්ට්ස් නම ගන්න ඕන. අපි ඒ නම මාක් කරා. A හරි. B හරි. හරි. දැන් මේ C ලක්ෂය D ලක්ෂය විදිහට හොයන්න නම් අපිට මේ උස දින නැහැනේ. මේ උස වල දින නැති හින්දා අපිට වඩා බේසිකමයි බේසික් තමයි අපි දන්නවා මෙන්න මේ කෝණය 40නේ. දැන් මේ කෝණය 40 නම් මේ නම ඒකාතර කෝණ. alternate angles. දැන් මේකත් 40යි. හරිද ළමයි? එහෙනම් අපිට මෙතනින් නම් 40 කෝණයක් ගැහුවොත් මෙයා නම් මෙහෙම ගියලා හම්බෙන තැන තමයි ඒක මොකද්ද මේ? දීලක්ෂය කියන්නේ. තේරුණාද එහෙනම්? එහෙනම් අපිට මෙතන කරන්නේ 40 කෝණයක් මයින්න කෝණ මානෙන් මයින්න 40 කෝණයක්. ඒක කෝණ මානෙන් මයින්න 40 කෝණයක් මයින්න. අයිසහද? හරිද? 40 බයින්න ඕන එක exactly බයින්න ඕන 40යි. 40 බයින්න ඕන. ඒක මාක් කරාද? එහෙම යා කරන්න. අර අයවල මේ බහයලා එන්නමයි අඳුරන පුතේ අරයන් ඕන. මේ දිගලමයි අඳුරන අරයන් ඕන. පුතුරුන අරයන් ඕන. තරමයි මේ බැරි වෙනවා අපි අඳුරු රූපේ. හරි. මොකද මම තමයි දික් කරන්න ඕනේ. හරි. එහෙනම් මේ තමයි ඔන්න දාන්න අපි දීලක්ෂය හොයාගත්තා. මම මෙහෙම දාන්නම්. ඒකයි cm කියන්නේ 5යි. එහෙනම් 75 බෙදපුවම 5න් 15යි ඉන්නේ. 15යි cm නේ. ඒක හරි. දැන් අපි ගන්න තමයි දීලක්ෂය හොයාගත්තා. හොඳයි. දැන් අපි දැන් හොයමු. මේක හොයන්න. ඊලක්ෂය හොයන්න. ඊලක්ෂය හොයන්න පුළුවන් තමයි සීලක්ෂය අපි හොයමු වෙනවා. ඔය සීලක්ෂය විතරයි. සීලක්ෂය හදලා අපි අනිවාර්යයෙන් මේ රේඛාව ගහ ගන්නවා නේ. ඔය කෝණය බයින්න ඕනමයි. කෝණය මෙතන තමයි කෝණය ආරම්භ වෙන්න ඕනේ. මේ කෝණය බයින්නනවා වෙන මේ රේඛාව ගහ ගන්න ඕන. ඒක ගහන කොහොමද? ඒක ගහන කොහොමද? ඒක ගහන්නේ මෙහෙමයි. මෙතන අපි අංශය අලුව මෙහෙම මාක් කරනවා මේක. මේ අංශය අලුව මෙහෙම මාක් කරනවා. අලුවේ මේ රේඛාව මාක් කරනවා. 90. අලුව මාක් කරනවා. මේ රේඛාව ගහනවා.
උත්තර අංශය හරුව ඉන්නවනේ. මේ කොන අංශය හරුව ඉන්න බෑ. මේ අංශය හරුව ඉන්නවා මේක. මේ ඇඳ ළමයි කොහොමද? මම මේ ඇඳේ ප්‍රතිභාගාරයේ එක ළමයි කෑල්ල ළමයි. තව එක මෙහෙම දික් කරන ළමයි. මෙහෙම දික් කරන. හරි. දැන් මේ තමයි අංශක අඩු මේ තමයි S මට්ටම. මේක දීර්ඝක්ෂය S මට්ටම. හරි. මේක අංශක 40. මේක නම් 40 අපිට ගත්තා මේක 40 මේක තමයි 40 නේ. මේක 40 හරි මේක 40. ඊට පස්සේ අපි 30ක් වයින් ඕන. මේ 30 වයින් කරලා 30 වයින් කොහොමද? මේ තමයි බිඳුව වල. මේ බිඳුව. අංශේ බිඳුව. ඊට බිඳුව වල මෙහෙම බිඳුව තිබ්බා අපි 30 වයින්නවා. 30 10 20 30 මෙතන. එහෙම අපි ආපහු 30. මෙන්න මේ තමයි සීලක්ෂය. ඔන්න ඔයයි මේක 30යි. මොකද ආවද? අහන්නේ මොකද්ද? මෙන්න මේ ප්‍රතිභාගාරයේ උස හදවතේ. මේ උස හදන්නේ නැද්ද? උස වේලා වයින් මේ මයින් වෙන. මයින් මේ උස වයින් නැන්නහම හදේ උස එනවා 30යි 40 22 මේ උසලාමයි 22ක් වගේ එනවා 22ක් වගේ එන්න ඕන ඒ උස බඳනම 22ක් එන්න ඕන තමයි බලන්න සර් ඔය ගත්තේ දෙගුණයක් ඉන්නා සර්ගේ එනවා 44 එනවා ඒ කියන්නේ ටික 22 මැන්නම 22යි 22ක් වගේ එනවා මේ උසලාම CB ඒ කියන්නේ प्रतिभागार उस height of the right house प्रतिभागार उस the height of the right house මේ ළමයි විශ්ලේෂක කියන ළමයි මේකේ පරිමාණ දික ඇත්ත උත්සාහයෙන් මේක අපි කරවෙන්න ඕනේ 22යි පරිකරන කීයද පරිමාණය පහින් වැඩි කරනවා එන පහ වෙනවා කියලා ඊටවසේ උස 110ක් වෙනවා ඉතින් ආසන්න වශයෙන් මේ ආසන්න වශයෙන් මේ උත්තරතර තෙන්න ඕන ළමයි ඒ වෙන්නේ නැත්තම් අද සල කියන්නේ ඔයාලට විශාලයි රූපය ඇද්දවට පැහැදිලිව පේන්න ඕනේ කියන්නේ. හරි? එහෙනම් අනිවාර්යයෙන්ම ආසන්න උත්තර එන්න ඕන. මේ කෝල ළමයි මයින්න ඕන. 40 30 මේ මිනුම් වල හරි බැලුවොත් තමයි උත්තරේ නිවැරදි වෙන්නේ. මේක හරියම මයින්න ඕන. දශමයන් ළමයි එහෙම ළමයි 22 21 වෙනවා. එහෙනම් මේ මිනුම් වෙනස් වෙනවා. සාමාන්‍ය බහයි ළමයි එලා සාමාන්‍ය එහෙම දෙන්නයි. එයා දෙන්නේ 22 නම් ළමයි ප්ලස් ඕ මයිනස් දශම එකක් දෙකක් කියනවා. ඒ තමයි 21.9 වුණත් 22.1 වුණත් නම් ලකුණු දෙලා සාමාන්‍යයි. දශම ස්ථානයේ 0.1 පොඩි ළමයි සහනක් දෙනවා. ඊළඟ chance එක තමයි ගන්න ඕනේ නැහැ ළමයි අපි හරියටම මැන්නොත් වැඩේ සාර්ථකයි. පැහැදිලි නේද? හරි. මේ ගාන පැහැදිලි. අපි බලමු ඊළඟ ගාන එන්නේ. හොඳයි බවාදල දූපතේ අපිට ප්‍රශ්නාර්ථ 4 කරන් යන්නේ ඒකේ විශේෂ ගානක් මේක. පොද ගාලා ළමෙක් ළමයි සිරස් විදුලි සම්ප්‍රේෂක කුරුල්ලක මුදුන අංශ 30ක ආලෝක කෝණයක තමයි දකින්නේ. ඊපස්සේ අර කුරුල්ල දිහාවට 25 යනවා. ගියාම කුරුල්ල ළමයි පේන්නේ අංශ 50ක මොන කෝණයෙන්ද? ආලෝක කෝණයකින්. මොනවා අපිට තමයි වස්තුව ළමයි වස්තුව දිහාවට ළමෙන්ද අපේ කෝණය විශාල වෙනවා වැඩි වෙනවා. ආලෝක කෝණය වැඩි වෙනවා කුරුල්ලට ළමෙන්ද. මේ දර රූපය ඇඳුන ළමයි අපිට මෙහෙම දෙයක් තියෙනවා. අපි ඉස්සලාවදී පොළව ළමයි. මේ වගේ පොළව තියෙනවා. මේ තමයි පොළව ළමයි. ඊපස්සේ මෙතන දැන් කුරුල්ල අපිටමයි මෙහෙම කුරුල්ල අපි අදිනුනමයි ඇද්දලා අපිට මෙහෙම දෙයක් තියෙනවා. කුරුල්ලේ බුදුල අපිටමයි හොද්ද එකපාරමදී අපිට කුරුල්ල බුදුල එකපාර දාන්න බෑ මේකේ. කුරුල්ල බුදුල එකපාර දාන්න බෑ. එහෙනම් මේ ගානවේ තියෙන හැටිද අපි කියනවා මෙන්න මෙතන
ළමයි ඉන්නවා ළමයි. මේ හරියට ළමයි ඉන්නවා කියලා ළමයි. චයිල්ඩ් ළමයි ඉන්නවා. එයා ළමයි කුරුල්ල ළමයි බුදුර ළමයි දකින්නවා අංශක 30ක මොළහෝරේ ඉන්න. ආරෝවර හෝරේ දකින්නවා. හරි. මම මෙතන අපි දැන් බලමු රේඛාව මෙවදෙමු. අපි මෙන්න පැහැදිලි කියලා දෙන්නම්. හරි. මෙන්න කුරුල්ල මේ වගේ දකින්නවා ආරෝවර හෝරේ අංශක 30ක හෝරේ දකින්නවා. හරි. මේ කෝණය 30 වෙනවා නේද? මේ කෝණය 30යි. මේ කෝණය 30 වෙනවා. ඊපස්සේ කියනවා මෙයා ළමයි කුරුල්ල දිහාවට මේ කෝණං චාලුවයි කුරුල්ල දිහාවට මීටර 25ක් ගමන් කරනවා. මෙතන දුරක් ගියා කියලා මේ C1 25ක් ළමයි ගියයි පස්සේ දැන් අර කුරුල්ල ළමයි බුදුල දකින්න මෙහෙම අංශක කීයද? 50ක බොර කෝණින්ද ආරෝහර කෝණයකින් මේ තමයි මේ මෙතන ළමයි දකින්නවා එයා මේ මෙතන මුලින් ළමයි C1 දැන් ඉන්නේ C1 වල දැන් මෙහෙමයි වගේ කෝණය එයාව දකින්නවා හරි ඔය දෙකම හම්බෙන තැන තමයි ළමයි කුරුළු ළමයි තියෙන්නේ පැහැදිලි ළමයිනේ එන අපි මේ රේඛාව ළමයි අපි මුලින්ම ළමයි ගහන්න බෑ පුතා තේරුණාද මේ රේඛාව අපිට මුලින්ම ගහන්න බෑ ඒත් වෙන්නේ ඒ දෙක හම්බුනායි පස්සේ තමයි අපි කුරුල්ල ගහන්න වෙන්නේ නේද කුරුල්ල අදින්න වෙන්නේ ඒක හම්බුනායි පස්සේ දැන් දෙක ළමයි යාවෙන තැන තියෙන ලක්ෂ්‍යය ඒ තමයි ලක්ෂ්‍යය. ඒතරේ ඉඳන් තමයි අපි ඒ කියලාම ඒ ඉඳන් තමයි මෙතන තමයි ලම්බකයක් ගහන්නේ. ඉතින් කෙනෙක් මේ අපිට ලම්බකයක් ගහන්න පුළුවන් කෙනෙක් මොකද්ද? පොළොව හා සම්බන්ධ කරනවා. හරි. ඔය තමයි දර රූපය තමයි. දැන් අහනවා මොකද්ද? කුරුලේ උස හරවා. අපේ කුරුලේ උස ඉඳලා H කියලාම එච්චරගේ හරවා. ඉතින් කොහොමද එච්චරගේ හොයන්නේ? මේ එච්චරගේ අපි හොයන්නේ කොහොමද? බලමු කියලා. එහෙනම් අපිට මුලින්ම මීටර් 25 ළමයි අදින්න බැරි හින්දා පරිමාණයක් ගමු. අපි ගමු එහෙනම් 1 cm කියන්නේ 5 m කියලා ගමු. දැන් 5 m නම් 25 ළමයි අදින්න නම් 25 අදින්න ළමයි පරිමාණය බෙදනවා. 25 දිග අදින්න තමයි මේක පරිමාණය බෙදපුවාම එන්නේ 5 cm. හරි. එහෙනම් විදුලි සම්ප්‍රේෂක කුරුල්ලේ මුදුනේ 30ක ආරෝහෝලි දකින්නවා කියලා කියන්නේ අපි ඉස්සරහ ඒක ළමයි එක මාක් කරමු. ඉස්සරහ අපි රේඛාව මෙහෙම වදිමු. දැන් මෙහෙමයි රේඛාව දානවා. රේඛාව ඇදලා අපි කෝණ බාණයෙන් ඒ තමයි අදාළ ලක්ෂ්‍ය ළමයි. ළමයා ඉන්නේ තැන මේ තමයි ළමයා ඉන්නේ. මේ තමයි C කියලා දැම්මේ. C. ඒ තමයි ඒ අදාළ පුතා හෝ ළමයා දුවේ ඉන්නේ. C නේ. මෙතන ඉඳලා ළමයිනේ අංශක කියන්නේ 30ක මොන කෝණයක්ද? ආරෝහණ කෝණය තමයි කුරුල බුදුල නිරීක්ෂණය වෙන්නේ. අපි දැනමයි කෝණ බාරයේ භාවිතයෙන් අපි අංශ 30 කෝණය අපි මැනගමු. ඔන්න මේක අංශ 30 කෝණයෙන් අපි බයින් යන්නේ. අංශ 30 කෝණයෙන් දැන් බයින් යන්නේ අපි. මෙතන තියෙන්නේ මෙතන බිඳුව 10 20 30. මෙතන මේ වගේ මාක් එකක් දාගමු. අංශන 30 කෝණය මෙතන මාක් එකක් දැම්මා. හරි. ඊපස්සට මේක අදිරුවනේ මෙහෙම යහවලු. හොඳයි මෙතන මේ ලක්ෂ්‍ය වාක් කළා. අපි C ඉදලා අපි මේ වගේ මේක අපි යහවලමු. මේ ලක්ෂ්‍ය හරහා මේ අපි රේඛාව අදිමු. හරි. ඊපස්සේ කියනවා දැන් මෙයා ළමයි නිකයි ඉන්නේ නැහැ නම මෙයා දැන් මීටර 25ක් කුරුල්ල දිහාවට තමයි යනවා. හරි මේ අදාළම ළමයා මීටර 25ක් යනවා කුරුල්ල දිහාවට යනවා. මෙන්න මීටර 25ක් මෙහෙම ඉස්සරහට යනවා. හරි? අර මේ පරිමාණෝපේ අදින්නවල මීටර 25ක් කොහොමද අදින්නේ? එහෙනම් මීටර 25ක් එකේ 5 cm. අපි එන අදිරුවෙන් 5 cm එකක් මෙහෙම බැලගමු. අපිට දැන් 5 cm වගේ බලයි දුරින් අපි ඒ ළමයාගේ දෙවියන් ලක්ෂ්‍ය මාක් කරමු. මේ තමයි බිඳුව 1 2 මේ 5 cm. 5 cm. ලක්ෂ්‍ය ළමයි අපි මාක් කරමු C2 කියලා දාමු මේ තමයි C2 ලක්ෂ්‍ය. C2 ලක්ෂ්‍ය මෙහෙම මාක් කරමු. එන C1 කිදාවෝ මුලින්ම මේ C2. දැන් ළමයි මෙයා ළමයි අදාළ මේ ස්ථානයේ දකින්නේ කොච්චර කෝණකින්ද? දැන් ළමයි මෙයා මෙතන C2 ඉදලා මෙතන C ඉදලා කොච්චර කෝණේ දැක්ක අංශක 30ක මොන කෝණයක්ද? ආරෝහණ කෝණය. මෙතන 5 cm ඉස්සරහට යනවා ළමයි. 5 cm කියන්නේ 25 m. කියන මෙතන දැන් C ලක්ෂයේ ගියේ පස්සේ ළමයි
එයා බුදුන ළමයි දකින්නේ අංශය 50ක මොන කෝලෙන්ද? ආලු වල කෝලෙකින්. අපිට දැන් කෝල පාරේ අරගෙන අපි අංශක 50 කෝලේ අපි දැන් බයිමු. ඔය C1 දින බලද්දී අංශය කීයක්ද කෝලේ තිබුණේ 30යි. දැන් C2 අත ආයි පස්සේ මේ කෝල අංශ කීය වෙනවද? අංශය 50ක් වෙනවා. මේක අංශය 50. බිංදුව 10 20 30 40 මේ 50. මේ මොනේ මාක් යනවා මේ දාගමු. මාක් එක දාගෙන අපි ඒක යා කරමු. අදිරුවෙන් මෙහෙම යා කරමු. දැන් එවල මෙහෙම යා කරමු. මේ C2 ඉඳලා අංශක 50 කෝලේ ඔස්සේ මෙහෙම ඒක මෙහෙම ගහනවා. ඒක C2 ලක්ෂය මේක මෙහෙම ගහමයි. දැන් මේ රේඛා දෙන හම්බෙන තැන තමයි අපි දා අනිවාර්යයෙන්ම මොහොත වෙන්නේ. ඒ රේඛා දෙක හම්බෙන තැන තමයි කුරුලේ බුදුල කියලා අපිට right. මේ තමයි කුරුලේ බුදුල. ඒ රේඛා දෙක හම්බෙන තැන තමයි කුරුලේ බුදුල කියලා අපිට සැලකුවේ. ඒ තමයි කුරුලේ බුදුල. ඒ කුරුලේ බුදුල. දැන් පුදේ කුරුලේ උස හරවලේ. කුරුලේ උස හඳුනන වෙනවා මේ කුරුලේ බුදුලේ ඉඳලා අපි කෙලින්ම ගහනවා මේ පොළොවේ පැත්තමද සරල රේඛාවක් ගහනවා. ඒක ලම්බ රේඛාවක් වෙන්න ඕන. ඒක තමයි බලන්න. තමයි 200 තමයි බලන්න 270 කියන්නේ මේක අනිවාර්යයෙන් මේ කෝණය ලම්බ කිය වෙනවා. 270 කියන්නේ මේක ලම්බ කිය වෙනවා. හරි මේ අංශක අපි මෙහෙම රේඛා අපි ගහනවා. ගහලා මේක අංශක කරනවා කියලා අපි දාගමු. හරි. මේ තමයි කුරුල. මේ තමයි කුරුල. කුරුලේ මේ කෝණේ කී අංශක 50යි. මේ අංශක 50යි. තව කුරුලේ උස හොයනවා. අපි කුරුලේ උස අදිරුඩෙන් අපි දැන් බයින්නේ. පරිබාල රූපේ දැන් අපිට බයි මේ රූපයෙන් අපි කුරුලේ උස අදිරුඩ භාවයෙන් දැන් බලලා අපි නියම සැබෑ උස අපි දැන් ගන්න යන්නේ. අපි ප්‍රශ්නේ බව දහන්නේ, ඒ අහන්නේ පරිබාල රූපය ඇසුරින් කුරුලේ උස. දැන් පරිබාල රූපය ඇසුරින් පරිබාල රූපය ඇද්ද අපි දැන් අදිරුඩෙන් අපි දාන උස බයින්නේ එන්නේ. මෙහෙම බයිමු. හරි. දැන් අපි යනවා උත්තරේ බිඳුව ලක්ෂ්‍ය මේවා විදිහම අඳුරන අපි බලමු උස කීයද ඉන්නේ කියලා. යොසෙන්නේ. එතන 5.5ක් නෑනේ 4.9ක් වගේනේ. එහෙනම් කීයද නම් කුරුලේ උස එහෙනම් 4.9යි බලා දෙන්නේ. ඒක තමයි 100ම නමයි. දැන් කුරුලේ සැබෑ උස සමානයි. සැබෑ උස කියන්නේ කුරුලේ 4.9 වැඩි කරනවා 5යි m වලින්. මොකද පරිමාණය මොකන්ද? 1 cm කියන්නේ 5යි m. කියලා 4.9 5 බෙදුලා උත්තරේ දල වශයෙන් එනවා උත්තරේ 24.5ක් කියලා. මෙතන උත්තරේ එනවා මීටර 9. ඒක කුරුලේ උස 24.5. ඒ තමයි අපේ ගාන. එන හොඳ ගාන අපේ තේරුම් ගන්න ඕන. පියවු වෙන අපේ ඊළඟ ගානට. හොඳයි. අපේ ළමයි හදලා අවසාන ගාන මේක තමයි හදලා ආවම හෝම්වර්ක් තියෙනවා හෝම්වර්ක් එක කරන්න. කරනකොට තේරුම් ගන්න තියෙනවා ඕන දේ අහන්න ඕන. මොකද පන්තියෙන් ආවත් නැතත් දාලා අපේ හැමෝම අපේ ළමයි අපේ ලංකාවේ ළමයි අවශ්‍ය වෙන්නේ අපේ පුතාලා ගණිත හැකියාව සීට ළමයි 65 තමයි සමහර පාස් වෙන්නේ. අනිත් 35 40ක් ෆේල් වෙනවා. ඒ ෆේල් වෙන ප්‍රමාණය සහ AB ගන්නේ 19ක් තමයි සාමාන්‍ය 80ක් 20ක් වල ඒ ගන්න. උපරිමයි උපරිම 20ක් තමයි. සාමාන්‍ය 15 20 තමයි ඒ ගන්න. ඒ ප්‍රමාණය වැඩි වෙනවා දකින්න ඕන කැමති. පැහැදිලිද? එහෙනම් අපි යමු ඊළඟ ගාන. මොනවා කියන්නේ? මීටර 50 උස ලයිට් හවුස් එකක් තියෙනවා. මේ ළමයි මේ වගේ ලයිට් හවුස් එකක් තියෙනවා. ඒ වගේ මීටර 50 උස තියෙන ප්‍රතිපාදානය. ඒකේ තියෙන මුහුද නමයි. අවතල තියෙනවා. මේ මුදුනේ ඉන්න ළමයි මනුස්සයෙක් තමයි හරිද? 50 උස ප්‍රතිපාදාන මුදුනේ ඉන්න මනුස්සයෙක් මුහුදේ ළමයි නැව දෙකක් වෙනවා. එකක් පේනවා දැන් මේ තමයි යන්නේ දර්ශන මේ තමයි යන්නේ සාමාන්‍ය අය ලෙවල් එක. ඒ සාමාන්‍ය මේ දකින්න මේ තමයි අය ලෙවල් එක. හොරිසොන්ටල් ලයින් එක. මෙතන ඉඳලාමයි පහලින් මේකේ මුහුද ළමයි. මේ මුහුද. මේ මුහුදේ ළමයි තමයි නැව දෙක තියෙනමයි. හරිද? A හා B නැව දෙක තියෙනවා. අපිට තෝරගන්න ළමයිනේ A තියෙන්නේ ලයිට් හවුස් එක ඈතින් ඉන්න කවුද? ලයිට් හවුස් එකට ඈතින් ඉන්නේ මේ නැවද B නැවද? අපි ඒක කොහොමද තමයි දැනගන්නේ? හරි A නැවද B නැවද තියෙන්නේ ලයිට් හවුස් එකට ඈතින්ම. ඔව්. එතනම දෙය ඔයාලා දැන් අපිට මේ වගේ සීගිරිය බලන් යද්දී වගේ
අපිට මේක තමයි මේ හැරි ඈතින් පේද්දී සීගිරියව මෙතනින් තාම යන්නේ. සම්පූර්ණ සීගිරියව සම්පූර්ණ පේනවනේ. සම්පූර්ණ සීගිරිය ලස්සන පේනවා. නේ? මේක වල අපි හිතනවා අංශය 15යි කියනවානේ. දැන් මෙතත් යනවානේ. දැන් මොහොය යනවායි. දැන් මේක පේනවා. දැන් මෙතන කෝලේ දපොන්නායි විශාල වෙනවා. මෙතත් එනවා. බොහෝ පේනවා. බොහෝ පේනවා. මෙතන තමයි සීගිරියවයි මේ නමයි සම්පූර්ණ පේන්නේ මේ පොඩ්ඩයි පේන්නේ. ලොකු කළු පාද ගලක් පේනවා. මම මෙතන ඈත ඉඳලා බලන තමයි මේ සීගිරියව ලස්සන පේනවා. මේ තියෙනවයි මේ පොකුණු වරම් වන නමයි ඔක්කොම දියාගල ඔක්කොම පේනවා ලස්සනට සීගිරිය නමයි ඈත ඉදි පේනවා. ඒක තමයි මෙයාගේ නමයි ඈතින්ද නමයි මොකද වෙන්නේ? මෙයාගේ ආලෝක කෝණය නමයි බලන්න වෙන්නේ. කුඩා වෙනවා. ලව්වෙන්ද නමයි අපිට මෙහෙම ඔහොම ළමයි ඇවිල්ලා ඔහොම උඩ බලන් දෙනවානේ. දැන් මේක අපේ ළමයි මේ මත්තම ළමයි එන්න ළමයි උසලා වැඩි වෙනවා ළමයි. එන්න අනිවාර්යයෙන්ම ඈතින් ඉන්නේ කොහොමද? ඈතින් ඉන්නේ කුඩාව කෝණය. විශාල කෝණය තමයි ළඟින් ඉන්නේ. එහෙනම් කොහොමද කෝණයේ විශාලත්වය? A රැව තියෙන කොතනින්ද 40කින්. B රැව තියෙන්නේ 55කින්. එහෙනම් අපේ පැහැදිලිව පේනවා A රැව තමයි ප්‍රතිභාගාරක ආසන්නව තියෙන්න ඕනේ. B ඉන්න ඕනේ මෙහෙම තමයි. හරි? අපි දලවසේ ළමයි මෙහෙම කෝණය මම මාක් කරනවා. මේක තමයි දරුණු පෙන්නේ. මේක B නම මේ නම. මේක දලවසේ මාක් කරනවා. හරි. එතකොට තමයි B රැවෙන් පේන කෝණමයි මෙයාගේ S මත්තම ළමයි. එහෙනම් අපිට මෙහෙම පාරද මේව ගේන්න ඕන. ගේන්න තමයි ඉතින් මෙහෙම ඉතින් මේ කෝණය පේනවා ඒක අංශක 40. හරි. මේක තමයි 40යි. ඒ වගේම මේක 40යි. ඒක මේක සමාන්තරයි ඉන්නේ. ඒක දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊපස්සේ තමයි ඊළඟ පේන්නේ මෙහෙම තමයි තවත් පාරද ගේන්න ඕන. මෙහෙම කෝණය තමයි පේන්නේ. මේක අංශක 55යි. මේ කෝණය 55යි. මෙහෙම දැම්මම කමන්නේ 55යි කෝණය. හරි. මෙච්චර විශාල දාන්න ඕනේ නැහැ. දැන් මේ මෙහෙම නමුත් තවල ලස්සනයි. මේ 40යි මේක 55යි. ඒ තවත් ලස්සනයි. එහෙම දාමු 40යි. මේක 55යි. මම විශාල දැම්මේ ඔකට පේන්න ඕනේ නේද? හරි. දැන් මේක තමයි අපි දැන් ඔය තව දර රූපය. හරි. දැන් මේ දර රූපය තමයි අදින්න තමයි කිව්වේ නැතිවම තමයි අපි අනිවාර්ය දර රූපය අදින්න ඕන. ඔය දර රූපේ තමයි අපිට ලියව අදහසක් ගන්න පුළුවන් වෙන්නේ. කොහෙන්ද ආරම්භ වෙන්නේ? කොච්චරයි කොහෙද යන්නේ? කොච්චර උසිද තියෙන්නේ? ඒ සියලුම ඔය අපිට ලැබෙනවා මේ දර රූපේ. අනිවාර්යයෙන්ම අපි ස්කෙච් එක අනිවාර්යයෙන්ම ගහ ගන්න ඕන. දැන් අපි දැන් ගාලා දැන් හදමු දැන්. හරි. මුලින්ම මොකක්ද අදින්නේ එහෙනම්? මුලින්ම අදිමු මොකක්ද? මුලින්ම අදිමු අපි පොළව අදිමු. හරි පොළව අදිමු. මොකද? එහෙනම් මොකද ළමයි? එහෙනම් මොකද? මොනවද මේ දවසේ අදින්නේ? මොකද අදින්නේ? තව දෙයක් තියෙනවා. එන පරිමාණ ජිල තියෙනවා. ඔය පරිමාණ ජිල තියෙන්නේ මෙහෙමයි. පරිමාණ ජිලේ එකාරු කියන්නේ. එකට එකට කීයද? 10 නේ. එකාරු 10යි ළමයි. එකාරු 10යි කියන නමයිනේ. 1 cm කියන්නේ 10යි cm. මේක අමාරු නම් පුතාලා කියන අතේ පන්ති වීඩියෝ බලන්න. පැහැදිලිව ඒක දාලා තියෙනවා. පොතක තේරුම් කරලා තියෙනවා අතේ පන්ති මේ අදාළ පාදමේ වරද මේක අවබෝධ ගන්න පුළුවන්. තමයි 1 cm නේ. අවසානයේ බිඳුව හිටපුවොත් මොකද වෙන්නේ? 10යි. 10යි. එන මොකක්ද පරිමාණය නේද? 1 cm කියන්නේ 10යි. අපි අදින්න ඕනේ කියන්නේ 50යි. 50යි අදින්න ඕන නම් බලන්න ඕනේ. 50 බෙදලා 10යි. කීයද? 5යි cm. එහෙනම් මයි ප්‍රතිභාගාරය උස අපිට මේක නැත්තම් අපි CD කියලා ගත්තොත් CD කියන්නේ කීයද? 5යි cm. හරි. ඒක 5යි cm මේක අපි අදිමු. දැන් මේ 5යි cm එක අදිමු 5යි cm. nanti bisa lagi enam, oh ini, tapi kalau mereka ada tapi aja kalau lalu lambatnya gahang dulu, lambat mereka dia gahang, lambatnya lagi maaf lagi, aja lu maaf lagi. මේක දීලා හරි එළමයි 5යි 100 5යි 100 දැන් අපි අදිපු හේනම් මොකද්ද බීරක් කියනවලු බීර ඇතිම කියන්නේ
බීරක්ෂරමයි අදින්දරමයි අනිවාර්ය මෙයා ළමයි මේ S මත්තම අදින්න ඕන. තිරස් රේඛාව අදින්න ඕන. අපි ඒක අදින්න ඕනම S මත්තම අදින්න ඕන. අංශවල මෙන්න කොන මාක් කරන්නේ අංශවල වල. එහෙම මාක් කරමු අංශවල වල. හරි. මේ තමයි අපේ S මත්තම කායිදෙන්නේ. අර ප්‍රතිභාගාරයේ ඉන්න එච්චරයි. දෙවියන්. හරි. ඒ තමයි S මත්තම. හරි. අපි දැන් අංශක 40 අනිත් දැන්නේ මෙතන ඉඳලා. මෙන්නමයි මේ තමයි බිඳුව. බිඳුව ඉඳලා 10 20 30 දැන් 40 විතර. මේක දැන් අපි දැන් මේක විතරම 40 ගන්න මාක් කරා අපි අර 55 එකපාර මාක් කරනවා නේ D0 නේ. ආය පොළව ආය ගන්න ඕන. ඉතින් 40 මාක් කරා 55ම මාක් කරනවා. 55 විතර දෙන්නේ. හරි. වෙලාව එක වෙන්නේ බැරි මොකද? වෙලාව එක වෙන්නේ බෑ. මේක නිමා දෙනවා. නන්දා මේක 40. ඒක 55. එතන මේකට 55 මේක වුණා 5 දාන්න පුළුවන්. එහෙම දාන්න පුළුවන්. තේරුණාද? ඒ සම්පූර්ණ 55 දාන්න නැතුව හරි මේක 55 දාන්න නැතුව මේක දාන්න පුළුවන්. මේක 40 මේක 15. එහෙම දාන්න පුළුවන්. කැමතිද කරන්න පුළුවන් ප්‍රශ්න නැහැ. කොහොම කරත් බෙදලුවක් නැහැ. මේ තමයි B. මේ A. මේ B නේ. මේ B නේද? මේ A නේද? මේ අංශක අනුව. පැහැදිලි රූපේ. පැහැදිලි නේ රූපේ. හොඳයි. ඒ තමයි ප්‍රශ්නාර්ථ එක පරිමාණ රූපය ඇඳගන්න. ප්‍රශ්නාර්ථ එක. දැන් ප්‍රශ්නාර්ථ දෙකෙන් මොනවද අහන්නේ? පරිමාණ රූපේ භාවිතයෙන් ඒහාමි නැව් දෙක අතර පරතරය gap of the distance between A and B 6. හරි අපිට වෙනවයි අලුත් මෙහෙර පරිස්සමෙන් මයින් කරේ වගේ. මේ පරිස්සමෙන් මයින් මෙහෙම A B නමයි නැව් දෙක පරිස්සමෙන් මේ මයින්. නැව් දෙකේ පරතරය. හරි. මෙතන මෙහෙම ඇඳා එනගමයි අපි සෙන්ටිමීටර් නේ මයින් ඕනේ. CU. ඔතනවල මයින් සදෙනවා මෙන්න දවසෙන් 26යි CU වගේ යනවා දුනවා. 26යි sorry 9යි සමනේ 2.5ක් යනවා දුව. 2.5යි CU වෙන මේ පරතරය. 2.5ක් වෙනවා දවසෙන් පරතරය. මේ පරතරය 2.5ක් වෙනවා. හරි. ඒකට අපි ගත්ත පරිමාණය කියන්නේ 10 වදින්න ඕනේ 10 වදින්න ඕනේ. දැන් දෙනවා නැව් දෙක අතර පරතරය එහෙනම් distance between two ships equal හරිද? දැන් වේදුරද හරි කරලා 2.5 එනවා CM නමයි. මේ සැලැය දුර හරිද නම් 2.5 වැඩි කරලා 10යි. හරි උත්තරයි කී දෙනම් පරතරය නැව් දෙක අතර පරතරය මීටර 25ක් එනවා. හරිද? ඒ දවල්වල හෝම්වර්ක් ලබා දකින්නවා. ඒ හෝම්වර්ක් වල සියලු දේවල් කරන්න කරලා මානව තේරෙන්නේ නැත්නම් අනිවාර්යයෙන් අහන්න ඕන. අත්‍යවශ්‍ය පාදමක් පොඩි තේරුම් ගන්න හැමෝම මහසී කරන්න. ඒ හැමෝම එනම් පොඩි කරන්න ප්‍රශ්නත් කියලා ආය දැනගන්න ඕන. ඒ හැමෝම මේ අපේ ලබයි වීඩියෝ වල බලලා බයි එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්න බයි ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න බයි අනිවාර්යයෙන්ම මේ පාදවල බයි ෂෙයා කරන්න. හරි යාළුවන්ට යහළු ඉහිරි නෑදෑයෝ හැමෝම ෂෙයා කරන්න මේක අත්‍යවශ්‍ය පාදමක් හින්දා සෝදහ කරා ඉතින් හැමෝම උලන්වෙන් තමගේ උවලාවෙන් තමගේ අනිත් අය කියලා බයි ඉරිසියාවක් නැත්තම් හැමෝම ෂෙයා කරන්න. එක්කෙනෙක් එක ෂෙයා හරි දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ඒක තමයි සනත් කරන
පුතාලා ලොකු උදව්ව. දැන් මොකටද දිසිපිටයි තෙරුවන් සරණයි. අප ගණිත පාසලෙන් මුදා හරින වීඩියෝ සියල්ල එසැනින් නැරඹීම සඳහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.